අයිබෝවන් මහජන දිනය සජීවී දේශපාලන සංවාදයේ සමගයි ඔබ අදත් එක්වන්නේ 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ නිමාවට පත්වීමෙන් පසුව පළමුවෙනි වැඩසටහනෙන් තමයි අද දිනේදී අප මේ ආකාරයෙන් සම්බන්ධ වන්නේ. අමාත්‍ය මණ්ඩලය පසුගියදා නම් කරනු ලැබුවා. ඒ අනුව මෙවර අමාත්‍ය මණ්ඩලයේ වැඩිපුරම කතාබහට ලක්වන අමාත්‍යවරයා සමගයි අප අද දිනේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා අද දිනේදී මාත් සමගින් එකතු වෙනවා සිතාරා. අයිබෝන් සිතාරා. අයිබෝන් රංගන, අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ රංගන මැතිවරණයට පෙරත් අපි ඔබ මුණ ගැහුණා විශේෂයෙන්ම ජාතික නාලිකාව ලෙස ජාතික වගකීම ඉටු කරමින් අපේ රටේ දේශපාලන චරිත විශේෂයෙන්ම මැතිවරණ ප්‍රකාශයට පත් වෙන්නටත් ප්‍රථම සිට ලංකාවේ ප්‍රධාන අමාත්‍යාංශ හරහා අමාත්‍යවරු ලේකම්වරු සමගින් අපි කතා බහ කරා. ඒ අතරතුරේදී මැතිවරණයට අදාළව කරුණු කාරණාත් අපි කතා බහ කරා. ඔබ සඳහන් කරා වගේම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අපි ඔබ මුණ ගැහෙන පළවෙනි දවස අද මහජන දිනය. ඔව් චාමර එකතු වෙනවා. අයිබෝන් චාමර. අපි අධිකරණ අමාත්‍යතුමන්ට ආරාධනා කළේ රට තුළ ප්‍රධානම කතාබහට ලක්වුණු චරිතය. අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජනාධිපති නීතිඥ අලි මැතිතුමනි. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අසේම අපි ඔබතුමාට හදවතින්ම සුබ පතනවා පළමුවෙන් පත්වෙච්ච මේ සුවිශේෂී භූමිකාව. ඔබ නීති ශාස්ත්‍රයේ දැවැන්තෙක්, ජනාධිපති නීතිඥවරයෙක්, ඒ වගේම ශ්‍රී ලංකාවේ බොහොම කතාබහට ලක්වෙන චරිතයක්. එවැනි කෙනෙකුට සුදුසු කෙනෙකුට මේ තනතුර හිමිවීම පිළිබඳ අපි සතුටු වෙනවා. හැබැයි අපිට මෙහෙම කතාවකුත් අහන්න සිදු වෙනවා. ඔබට බොහොම ලොකු විරෝධයකුත් එල්ල වෙනවා. මොකද්ද මේකට හේතුව? ඔබ හඳුනගෙන තියෙනවද? මොකද්ද මේකේ අඩුපාඩුව? හඳුනගෙන තියෙනවා කියලා කියන්නේ මට පේන්නේ මේක කරුණු දෙකක් උඩ. එකක් ඕනෑම සමාජයක් තුළ යම් අන්තවාදී කොටසක් ඉන්නවා. ඒක හැම සමාජයකටම පොදුයි. ඒ අන්තවාදීන්ට ඕනේ හැමදාම ඔවුන්ගේ අන්තවාදය වපුරලා මිනිස්සු වෙන් කරන්න. එතකොට මාව දකින්නේ බොහෝ අය මේ අන්තවාදී සෑම අන්තවාදීන් විරුද්ධව සටන් කරලා මිනිස්සුන්ව එකතු කරන්න හදන පාලමක් ඇටියට. ඉතින් මට ගහන්නේ ඒ පාලමට ගහන්න. ඒගොල්ලන්ට ඕනේ මේ දෙගොල්ලෝ අන්තවාදීන් එකිනෙකා පෝෂණය කරමින් ඉන්නේ. ලෝකේ ඕනම තැනක ඒකයි. දෙවෙනි එක යම් යම් පෞද්ගලික හේතු මත සමහරු මේකට මැදිහත් වෙලා ඉන්නෝයි කියලා මට හිතෙනවා. ඒක ඔබ වෘත්තීමය වශයෙන් බොහොම ඉහළ තැනක හිටි කෙනෙක් විදිහට ටිකක් මන්දෝත්සාහී වෙන්නේ නැද්ද අමාත්‍ය ධූරය බාරගෙන වැඩ ටික කරගෙන යන්න? නෑ, එහෙමමත් නෑ. මම මේකේ බාර දූර වගකීම දැනගෙන හිටියේ මේක ගන්නකොට. නමුත් දැන් ඔබ කියපු ආකාරයට මම හිතුවේ ඒ අමාත්‍ය ධූරයේ තියෙන බාර වගකීම උඩ යම් යම් ප්‍රශ්න තියෙයි කියලා මේකට මුණ දෙන්න. නමුත් මේක කිසිම අර ඉංග්‍රීසියෙන් කියනවා distraction එකක් කියලා. කිසිම අදාළත්වයක් නැති ප්‍රශ්න. මේ 21 වෙනි සතවර්ෂයේ මිනිසුන්ගේ ආගම ගැනයි ජාතිය ගැනයි ප්‍රශ්න කරන එක මේ වගේ රටක ඉතාමත් කනගාටුදායකයි. ඊට වැඩිය කරන දේ හා කරන්නට ඉඩ දීලා ඒක බැලුවා නම් හරි කියන එකයි මම හිතන්නේ. මොකද ගරු ජනාධිපතිතුමාගේ කාර්යභාරය තමයි අමාත්‍යවරු තෝරගන්න එක. ඉතින් එතුමා නිකන් තෝරගන්නේ නැහනේ. එතුමාගේ ඒ විශ්වාසය උඩ අඩු ගානේ කාලයක් යන්න දීලා කරන වැඩ පිළිබඳව විවේචනය කරාට අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව අර පුදනකොටම කාපියක් වගේ මේ එනකොටම මේ වගේ බාධාවක් කරන එක එච්චර සුදුසු නෑ. නමුත් ඒකේ මේ අර සමස්තයට ලැබෙන ලේබල් එක ගත්තොත් එහෙම ඔබතුමා මුස්ලිම් ජාතිකයෙකු වීම තමයි පැහැදිලි කතාව මේකට හේතුව. අනිවාර්යයෙන්ම. ඇයි මේ හැම මුස්ලිම් ජාතිකයා ඉදිරියේම මේ ලේබලේ ඇලෙන්නේ සමාජය ඇතුළේ? ඒක තමයි ඒක ඉතාමත්ම මම හිතන්නේ ඒක මුස්ලිම් ජාතිකයන්ට විතරක් නෙවෙයි. ඕක ඒ කාලෙන් කාලෙට ඕක සිද්ධ වුණා. 71 72 සහ 88 89 වකවානුවේදී සිංහල තරුණයව තමයි අර ප්‍රොෆයිල් එකට වැටුනේ. නාන්දුනන තුවක්කුකරුවට. එහෙම නැත්නම් දේශපාලන ව්‍යාපාරය කියලා කියපු කෙනෙකුට ඒ හැම දෙනාවම ඒ ප්‍රොෆයිල් එකට අරගෙන සමහර අහිංසක අයත් ඔකට මුණ දුන්නා. අපි දැක්කා ගෝනි බිල්ලෝ අරගෙන Tamanට අකමැති මිනිස්සු පෙන්වුවාම වෙච්ච ප්‍රශ්නය 60000ක් තරුණයෝ මුණ දුන්නා ඒකට. යුද්ධය තියෙනකොට දෙමළ ජාතිකයෝ ඒකට මුණ දුන්නා. මේ සහරාන්ලගේ ක්‍රියාකලාපයෙන් හින්දා තමයි මේ ශාල ජන සමාජය තුළ එකිනෙකා පිළිබඳ අවිශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. නමුත් ඒක සාධාරණ වෙන්න පුළුවන්. නමුත් සමහර අය ඒක උපයෝගී කරනවා ගැන මිනිස්සුන්ගේ හිත තුළ තියෙන. නමුත් ඒකට වගේ කියන්නත් ඕන සහරාන්ලට ඔච්චර සාක්ෂි තියෙද්දි ඔච්චර තොරතුරු තියෙද්දි බෝම්බයක් පුපුරා ගන්නට ඉඩ දීපු අය තමයි. හොඳයි. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ ඕනම රටක අධිකරණය හරිම උත්තරීතරයි. දැන් ඔබතුමා සඳහන් කරා වගේ මේ බාහිර කාරණාවලට ගැහුවට කමක් නැහැ. හැබැයි විශේෂයෙන්ම ඔබතුමාට ලැබෙන මේ අභියෝගය ජය ගැනීමේදී ආසන්නම ඉතිහාසයේ කාරණාව සහරාන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබතුමාට ලැබුණු අභියෝගය අධිකරණ ශාස්ත්‍රය තුළ අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ව්‍යුහාත්මක වෙනස කරන්න ඒකත් අභියෝගයක්ද? අනිවාර්යයෙන්ම මම හිතනවා දැන් මුලින්ම
ඇමතිවරයෙක්ගේ සහ අමාත්‍යංශයක විශේෂපතේ හඳුන ගන්නට ඕන. නැතු ඒ පිළිබඳව දැනීමක් නැතිකොට තමයි මේ අභූත චෝදනා එන්නේ. දැන් අපි කියමු පාස්කු ප්‍රහාරය අරගමුකෝ. ඒකට අදාළ විමර්ශන සිදු කරන්නේ පොලිසිය හා අදාළ ආයතන වගේ. ඒක වෙනම තියෙන්නේ. ඒක වෙනම තියෙන ස්වාධීන ආයතන. ඒක එන්නේ ගරු ජනාධිපතිතුමා යටතේ ආරක්ෂක අමාත්‍යාංශය. ඒකට අපිට සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ ඒ විමර්ශන තෝරාගෙන ඒ විමර්ශන වලට අදාළව සාක්ෂි උද්දෘත ලබාගෙන ඒ සම්බන්ධයෙන් කාට හරි නිදහස් කරන්න ඕනද නැත්නම් ඔහුවට නඩු දාන්න ඕනද කියලා තීරණය කරන්නේ නීතිපතිවරයා. නීතිපතිවරයා වෙනම ස්වාධීන ආයතනයක්. ඊට පස්සේ ඒ තොරතුරු මට නඩු දැම්මට පස්සේ නඩුව තීන්දුව කළා නඩුවේ තීන්දුව ලබා දෙන්නේ අධිකරණය. අධිකරණය රජයට කිසිම සම්බන්ධයක් නැති රාජ්‍ය කියන සංකල්පයේ වෙනම ස්වාධීන පද්ධතියක්. එතනට කාටත් හින්දා මේ අමාත්‍යවරයාට මේ කිසි දෙයකට එහෙම බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන් ඔබ කියපු ආකාරයට ඊට වඩා වෙනස් දෙයක්. මොකද ඒ අවශ්‍ය අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියලා කියන්නේ යටිතල පහසුකම් සලසා දෙන එක. උසාවි ප්‍රමාණය වැඩි කරනවද, ඩිජිටල් කරණය කරනවද, අලුත් නීති හඳුන්වලා දෙනවද, යල් පැන ගිය නීති නැති කරනවද, ඒ අවශ්‍ය මේ ප්‍රමාණයේ මේ විනිශ්චයකාරවරු අදාළ අනිත් පහසුකම් සලසනවද කියන එක තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. නැතුව කිසිම අමාත්‍යවරයෙකු කිසිම අවස්ථාවකදී මැදිහත් වෙලා ඉන්වෙස්ටිගේෂන් එකට මොකද්ද වෙන්නේ නැත්නම් නඩුව අහන්නේ කොහොමද කියලා එහෙම කරන්නත් බෑ. කළ යුතුත් නෑ. කරනවා නම් ඒක අන්තිම වැරදි දෙයක්. ඒක අපි දැක්ක ගියා ආණ්ඩුවේ කාලේ වෙච්ච දෙයක්. ඒක කරන්න නෙමෙයි අපි ආවිල්ලා තියෙන්නේ. ඒ ක්‍රමයේ පිළිබඳව අපිට සම්පූර්ණයෙන්ම තියෙන්නේ අප්‍රසාදයක්. එමෙතුමා නමුත් දැන් සිතාර මතු කළ ප්‍රශ්නයත් එක්ක ඔබතුමා මුස්ලිම් ජන සමාජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් වශයෙන් ඔබතුමාට එල්ලෙන චෝදනාවත් එක්කන යම් ආකාරයකින් මේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ඒ තීරණය මත එල්ල වෙන කුමන හෝ තීරණයක් මත ඔබතුමාට චෝදනාවක් එල්ල වෙන්නට පුළුවන් නේ. අදාළ සැකකරුවන් වරදකරු වුණොත් ජන සමාජයෙන් වෙන ප්‍රශ්නයක් එන්නට පුළුවන්. නැතිනම් නිදහස් වුණොත් සැබෑවටම නිවැරදි කරුවන් නම් නිදහස් වුණොත් අනිත් ජන සමාජයෙන්ුත් චෝදනාවක් එල්ලන්න පුළුවන්. පොඩි එතන තීරණාත්මක දෙයක් තියෙනව නේද එතකොට? ඒක තමයි මම කියන්න හදන්නේ. ඒක නීතිය පිළිබඳ නොදැනීමෙන්නේ ඔය කතාව කියන්නේ. මම මේ පැහැදිලි කරලා කිව්වේ මේ ඇමතිතුමාට ඒක හෝ ඇමතිවරයාට ඒකේ කිසිම රෝල් එකක් නැහැ නේ. නිදහස් වෙනවාද නැද්ද කියන එක. ඒකට බලපෑමක් කරන්න විදියක් නැහැ නේ. ඒක වෙනම විදියට යන ක්‍රියාපටිපාටියක් නේ තියෙන්නේ. විමර්ශන කරනවා පොලිසිය දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය. විමර්ශනය කරලා නඩු දානව නැද්ද කියලා තීරණය කරන්නේ නීතිපතිවරයා. නීතිපතිවරයා ස්වාධීන ආයතනයක්. ඒ නීතිපතිවරයා තීරණය කරාට පස්සේ නඩු දැම්මට පස්සේ නඩුව අහලා තීරණය දෙන්නේ අධිකරණය. ඉතින් මේ නීතිය පිළිබඳ ගැටලුවක් තමයි තියෙන්නේ. නමුත් අපි කවදාවත් එතනට යන්න හොඳ නැහැ. මොකද මිනිස්සුන් එහෙම ಜಾති ආගම් කුල මල ભેද වලින් බලන්නට බෑ. ඒක හරි අසාධාරණ වැඩක්. අපි මෙච්චර ලොකු කැපවීමක් කරගෙන මේක බාරගෙන තියෙන්නේ මේක මේ නරක නාමයක් අරගෙන යන්න නෙවෙයි. විශාල ඕනකමක් තියෙන හින්දා යම් කිසි දෙයක් කරන්න අපිට අනිත් අය වගේම අපිට දැනෙනවා. අපි දැවෙනවා මේක දකිනකොට මේ අධිකරණ ක්ෂේත්‍රයේ විශාල පරීක්ෂණ රාශියක් කරන්නට ඕන. පරිවර්තනයක් කරන්නට ඕන. ඉතින් ඒ හින්දා දැන් හැම සමාජයක් තුළම යම් හොඳ මිනිසුත් ඉන්නවා නරක මිනිසුත් ඉන්නවා. සිංහල කොටිත් හිටියා. ඒ සමානවම ලක්ෂණ කදිරගාමනුත් ඉන්නවා. දෙමළ සමාජයෙන් රටට විශාලතම සේවයක් කරපු. එහා සමානවම ජීවිතය පූජා කරපු ෆස්ලි ලෆීර්ලා තුවාන් නිසා මුතාලිෆ්ලා හිටියා. ඉතින් මේක අපි මේ විදියට බලලා ලඝු කරලා මේ රට හදන්න හම්බ වෙන්නේ නැහැ. අපිට ඕනේ මේ ගෝත්‍රිකවාදයෙන් ඉවත් වෙන්නට ඕන. අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට බලන්නට ඕන. ඒ හින්දා ඒ වෙනුවෙන් තමයි මේ අභියෝග උනත් අපි එළියට ඇවිල්ලා තියෙන්නේ යම්කිසි දෙයක් කරන්න ඕන කියලා. ඉතින් මම හිතනවා අපි මේ පටු ජාතික මුස්ලිම් සමාජයට හිතන්න දෙයක් නැහැ. සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒක වුන් වැඩිකරුවන් වුණා කියලා. නමුත් මේ දෙකේ සම්මිශ්‍රණයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කිසිම වැඩිකරුවෙකු නිදහස් විය නොයුතුයි. එහා සමානවම කිසිම අහිංසක මිනිසෙකු නිරපරාධයෙන් වැඩිකරුවෙක් කරලා ඇතුළට යන්නත් හොඳ නැහැ. ඒක ඉතා වැදගත්. මම එක මිනිත්තුවක් අරගෙන ඒකට කියන්න උදාහරණයක් හැටියට. මොකද ඒකෙන් ඒ මනුස්සයර විතරක් නෙවෙයි මේ ප්‍රශ්නට විසඳුම හම්බ වෙන්නේ නැහැ. 1983 කලබල ඇති වුණා ජූලි කලබල. ඒ ජූලි කලබල ඇති වුණාම අවසාන වශයෙන් කාවද තහනම් කරේ? කිසිම සම්බන්ධයක් අපි හැමෝම දන්නවා කවුද ඒකට සම්බන්ධ වුණේ කියලා. තහනම් කරේ නව සමාජ පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි. තහනම් කරලා ඔවුන්ගේ දේශපාලනය කරන එක නැවතුවා. දේශපාලනය කරන එක නැවතුවාම මොනවද වුනේ? ඒ ළමයි ටික ගිහිල්ලා යටිබින් ගත වුණා. ගිහිල්ලා සංවිධානාත්මක වෙලා අවුරුදු 5කින් මහ විශාල
ප්‍රශ්නයක් ඇති වුණා. ඒ හින්දා මේ ප්‍රශ්නෙට උත්තර දෙන එක දේශපාලනීකරණය කරන්න හොඳ නෑ. ඇත්ත මිනිහව හොයාගන්නට ඕන. ඇත්ත මතවාදයට විරුද්ධව අපි සටන් කරන්නට ඕන. නිකන් කවුරුවක්වත් මේක සිද්ධියක් වුණා හින්දා මුස්ලිම් මිනිස්සු කීප දෙනෙක් අරගෙන මේකට ඇතුළට දාන එක නෙවෙයි වැඩේ. ඒ හින්දා මේක ඉතාමත්ම ස්වාධීනව සහ පක්ෂපාතීව නිවැරදි දේ කරන්න කැප වෙන්නට ඕන කියන තැන තමයි මම ඉන්නේ. හොඳයි. එතනින්ම අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධ කාරණේ අවසන් කරගෙන ඉතිරිවට යමු පියවරෙන් පියවර. සහරන්ලට උනේත් ඒ කියන දෙයමද? අර යටිබිම්ගත දේශපාලනයකට සීමා කළා වගේ අන්තවාදය, ජාතිවාදය කියන ලේබලේ මුස්ලිම් ජනතාවට ඇලවීම තුළ ඔවුන් යම් ආකාරයෙන් විමුක්ති ක්‍රියාවලියකට දී ගියේ. තවත් හොඳ ප්‍රශ්නයක්. මම ඒකට ඔබට උත්තරයක් දෙන්නම්. ඕනෑම සමාජයක ඔය වගේ අර යම් කිසි අන්තයකට ගිය එක්කෙනෙක් දෙන්නේ බිහි වෙන්න පුළුවන්. නමුත් ඔහුට සංවිධානගත වෙන්නට නම් යම් විදියට උට අර ඉංග්‍රීසියෙන් කියන කැච්මන්ට් ඒරියා එකක් ඕනේ මිනිස්සු ටිකක් එකතු කරගන්න. දැන් එතකොට ඔය පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව ඒ කාලේ වෙච්ච විමර්ශනවලදී පත්තරවල පළ වූ වාර්තා ඔබ බැලුවම දකින්නට ඇති මේගොල්ලෝ දෙතුන් දෙනෙක් හිටියට කොල්ලෝ ගිහිල්ලා එකතු වෙන්න පටන් ගත්තේ දිගන සිද්ධියෙන් පස්සේ අලුත්ගම සිද්ධියෙන් පස්සේ. ඒක තමයි අපි කියන්නේ අන්තවාදීන්ට අන්තවාදී නුදව් කරනවා කියන එක. ප්‍රචණ්ඩකාරීන්ට ප්‍රචණ්ඩකාරී නුදව් වෙනවා කියන. එතකොට තමයි මේගොල්ලෝ මේ කණ්ඩායම එකතු කරගත්තේ. ඉතින් ඔබ කියන එක හරි. අනවශ්‍ය මේ සහරාන්ගේ ඒක එක පැත්තක්. ඊළඟ පැත්ත තමයි මේ සහරාන්ට විරුද්ධව විශාල ප්‍රතිරෝධයක් මුස්ලිම් සමාජය තුළ නිතාවනේ. ඇවිල්ලා මිනිහට විරුද්ධව උද්ඝෝෂණය කරලා ගෑනු කවදාවත් මුස්ලිම් කාන්තාව එළියට ඇවිල්ලා උද්ඝෝෂණය කරලා ඔබ දැකලා තියෙනවද? නමුත් ඔහුට විරුද්ධව කාන්තා කුඩිවලද කාන්තාව එළියට ඇවිල්ලා උද්ඝෝෂණය කරා. පැමිණිලි 13ක් දාලා තිබුණා. මේ දෙකේම සංකලනයක් තමයි. එකක් තමයි ජාතික ආරක්ෂාව ලඝු කොට සැලකීම. දෙවන්න තමයි අර ඔබ කියපු කාරණය. ඒකට අවශ්‍ය පරිසරය තවත් අන්තවාදීන් කොටසක් විසින් සලසලා දීම. එමත්තුමා දැන් ඔය සහරාන්ගේ බෝම්බ පිපිරීම හුදකලා සිදුවීමක් හැටියට සලකන්නට බැහැනේ යම් වසර ගණනාවක් ආපස්සට යන්න පුළුවන් නේද මේ සිදුවීම මේ දක්වා ගොඩනැගෙන්නට. එතකොට මුස්ලිම් ජන සමාජය මේ සම්බන්ධයෙන් මැදහත් පුද්ගලයා කිසිදු දැනුවත් වීමක් තිබුණේ නැද්ද මෙවන් තත්වයකට තව වසර ගණනාවකින් යන්නට පුළුවන් මෙවැනි අන්තවාදීන් පිරිසක් ගොඩ නැගෙමින් තිබෙනවා කියන දේ පිළිබඳව කිසියම් වූ දෙයක් දැනගන්නට ලැබුණ නැද්ද? තිබුණනේ. ඒක තමයි මම කියන්නේ. දැන් මේ මිනිස්යාගේ වීඩියෝ එකක් තිබුණනේ සම්පූර්ණයෙන්ම සියලුම මුස්ලිම් නොවන අය ඝාතනය කරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියන එක. දැන් ඒ වීඩියෝ එක කෙලින්ම ඉන්ටෙලිජන්ස් එකට ලබා දීලා තිබුණනේ මේ මිනිස්සයා අත්අඩංගුවට ගන්නයි කියලා. මේ මිනිස්සයා ප්‍රමාණයට එහා යනවා කියන එක දැනගෙන හිටියනේ. එහෙ කාත්තාන් කුඩිවලත් මිනිස්සු අතර ප්‍රශ්න ඇති වුණා. ඔබ දැක්කනේ කඩු වලින් ගහලා මිනිහා වෙලවනවා එතනින්. එළෙව්වට පස්සේ එයාට විරුද්ධව උද්ඝෝෂණයක් කරානේ. උද්ඝෝෂණ කරා විතරක් නෙවෙයි ඌට විරුද්ධව පැමිණිලි 13ක් තිබුණා. වරන්තුවකුත් තිබුණා. මේක සම්පූර්ණයෙන්ම නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නයක්. ඒක උදාමත්ම හොඳ ප්‍රශ්නයක්. මේ ඔහු යම් අපගමනයකට යනවයි කියන එක දැනගෙන හිටියා. නමුත් මෙහෙම මේ සංවිධානාත්මක වෙලා මේ විශාල වශයෙන් බෝම්බ පුපුරයිද කියන එක මම හිතන්නේ නැහැ මිනිස්සු හිතුවයි කියලා. නමුත් ඔහු මේ රටට ගැලපෙන්නේ නැහැ කියන එක මුස්ලිම් ජනතාව දිගටම හිටියා. සමාජයේ විශාල ප්‍රතිරෝධයක් ඌට විරුද්ධව තිබුණා. නියෝජනය කරන්නේ සමස්ත මුස්ලිම් ප්‍රජාව නෙවෙයි කියන එක බොහොම පැහැදිලි කාරණේ. දැන් එතනින් පස්සේ පිපිරීමෙන් පස්සේ ආපු කතාව තමයි මේ සම්බන්ධයෙන් වරදකරුවන් කවුරුන්ද කියන එක හෙවිය යුතුයි. රජයේ පාර්ශවයෙන් දැවැන්ත මග හැරීමක් සිදු වුණා. පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් වෙනවා. අපිත් ජාතික රූපවාහිනිය විදිහට ඒක සජීවීව පෙන්වන්න ලොකු වියදමකුත් කරා. ඒ තේරීම්කාරක සභාවට බොහෝ දෙනෙකු කැඳෙව්වා. ඒ ප්‍රශ්න කිරීමට කැඳෙව්වා. ඒක පළක් තියනවද? ඒකෙන් ඔබතුමා ප්‍රයෝජනයක් ගන්නවද? ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේද? දැන් ඇත්තට වශයෙන්ම ඒ පාර්ලිමේන්තු තේරුම්කාරක සභාවෙන් වෙච්ච දෙයක් නෑ. ඒකද පාර්ලිමේන්තුව තමයි ඒක ආයෙ සලකලා බලන්නට ඕනේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා. නමුත් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ජනාධිපති කොමිෂන් සභාව පත් කරපු හොඳ කාර්යයක් කරගෙන යනවා. දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඔව් දැන් ක්‍රියාත්මක වෙන එක. කාලයක් ගිහිල්ලා තියෙනවා. මම හිතනවා එහි ඉන්න ඒ සමාජික දිහා බැලුවම ඊටාත්ම හොඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙයි. ඒකේ යම් කිසි නිර්දේශ ටිකකුත් ලබා දෙයි. ඒකට අනුව අත වශයෙන්ම මේකේ මේ පිළිබඳව යම් අදහසක් අරගන්නට අපිට පුළුවන් වෙයි. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? මොනවද අඩුපාඩු? කොහොමද අපි දීර්ඝකාලීනව මේක කළමනාකරණය කරගෙන නැවතත් ඉදිරියට වෙනි දෙයක් නොවෙන්න බලාගන්න කියන එක ප්‍රශ්නේ එතනින් මතුවෙයි. ඊට පස්සේ යම් කිසි පුද්ගලයන්ගේ පැත්තෙන් යම් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවද? ඔවුන්ට විරුද්ධව නීතිමය ප්‍රශ්න ගන්න ඕනේ කොහොමද කියන එක සහ විමර්ශනය හා සමානම යනවා වැරදිකරුව කවුද කියන එක හොයන්න. તો මේ දෙකේ
ඉවර අවසානයක් වෙනකොට යම් කිසි දෙයක් අපිට කරන්න පුළුවන් වෙයි. මම දැක්කා පොලිස්පතිතුමා විමර්ශන වාර්තා සෑහෙන ප්‍රමාණයක් නීතිපතිතුමා වෙත යවලා තිබුණා. ඒ නීතිපතිතුමා කියලා තිබුණා සමහර විමර්ශන වාර්තා පිළිබඳව එතුමා සෑහීමටපත් වෙන්නේ නැහැ කියලා නැවත යවලා තිබුණා යලි විමර්ශනය කරලා එවන්නයි කියලා. ඉතින් ඒ ටික ඉවර වුණාම මේකේ ඔබතුමා ඔබලා කියන ආකාරයට ඉවරයක් වෙන්නට ඕන. එකක් තමයි සංකල්පමය වශයෙන් මේක ඇයි මොකද්ද තුඩු දුන්නු හේතු. අලගිය තැන් මුලගිය තැන් හොයාගන්නට ඕන. ඒක එවැනි දෙයක් ඉදිරියේදී වළක්වන්නේ කොහොමද කියන එක. ඒක වෙනම කතාවක්. ඊට පස්සේ පොදුවේ මේකට සිද්ධ වෙන්න රටේ තිබුණු ආරක්ෂාව පිළිබඳව යම් ගැටලු තිබුණාද කියන එක බලන්න ඕනේ. අපි හැමෝම දැක්කා විශේෂයෙන්ම බුද්ධියක් සක්‍රිය කිරීමක් සිද්ධ වුණා. ඒක මේකට බලපෑවද? එහෙම නැත්නම් ඉදිරියේදී එවැනි දෙයක් නොසිදු නොවන්න බලාපාන්නේ කොහොමද කියන එක හොයාගන්නට ඕනේ. ඒක වෙනම පැත්තක්. තුන්වෙනි පැත්ත තමයි වැරදිකාරෝ කවුරුත් කියන හොයාගෙන ඔවුන්ට දඬුවම් කරන්න. හොඳයි. එක රටක එක නීතියක් සමාජගත කිරීම සහ ඒ ව්‍යවස්ථාවෙම ලබා දීලා තියෙන වරප්‍රසාදයක් රටේ ජනතාවට. නමුත් සමාජය තුළ යම් කිසි විදියක එහෙම නෑදෝ කියලා එහෙම නැද්ද හැමෝට මේක සමාන නෑ එක් පාර්ශව නිසා ඒක වෙනස් වෙනවාද කියලා මතයක් තියෙනවා. නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් විදියට ඒ මතය සමාජගත කරන්න නීතිය පිළිබඳව දැනුවත් කිරීම කොයිතරම් වැදගත් කියලාද ඔබතුමා විශ්වාස කරන්නේ මෙවැනි ප්‍රශ්න අනාගත පරම්පරාවට අත්විඳින්නට නොදෙන්න නම් අපි. ඔව්. දැන් ඔය එකම රටක එකම නීතිය කියන එකේ මම දැන් මට දැනෙන ආකාරයට ලංකාවේ කොහේවත් ඔය ශරියා නීතිය කියන එක නැහැ. ඕකත් නැවත වැරදි වටහීමක්. දැන් ලංකාවේ අපරාධ නීතිය හෝ කොම එකම දේ තමයි පාලනය වෙන්නේ. කරුණු දෙකක් සම්බන්ධයෙන් විතරයි පෞද්ගලික නීතිය අපිට නීති විද්‍යාලයේ උගන්වනවත් එක්ක. ඒක පර්සනල් ලෝස් කියලා කියනවා. ඒ කියන්නේ ඒක පුද්ගල නීතිය කියන එක. ඒ දෙකයි. එකක් තමයි ටෙස්ටමේන්තු නීතිය. කියන්නේ තමුන් මැරුණම තමන්ගේ දේපල කාටද අයිති යනවා කියන එක. ටෙස්ටමේන්තු නීති එකක්. දැන් ඒකත් කවුරු හරි මැරෙන්න ඉස්සලා දම කියමු මම කියලා. මම මැරෙන්න ඉස්සලා අවසාන කැමැති පත්‍රයක් ලියලා දැම්ම නම් ඒක අනුව තමයි යන්නේ. ඒකෙන් සමාජයට කිසි බලපෑමක් නැහැ. ඒ කියන්නේ පුද්ගලයාගේ දේපල කොහොමද යන්නේ කියන එක පිළිබඳව. දෙවෙන්න තමයි විවාහාදික්කසාදය. විවාහ දික්කසාදයේදී අපිට යම් නීතිවල යම් ප්‍රශ්න තියෙනවා. උදාහරණයකට ඔබ අහනවා නම් මගෙන් මුස්ලිම් නීතියේදී අර විවාහ වන ස්ත්‍රියගේ වයස කීයද කියලා. ඒකේ අනිවාර්යයෙන්ම වෙනසක් වෙන්නට ඕන. දැන් තියෙන ආකාරයට 16යි 14යි. දැන් ඒක 18ට වෙන්නට ඕන. ඒ වගේ යම් දේවල් සිද්ධ වෙන්නට ඕන. නමුත් දැන් අද මම ඔක දිගටම කතා කරන හින්දා දැන් අර බහු විවාහය මුස්ලිම් සමාජයේ මේ මුස්ලිම් නීතිය තුල ලබා දීලා තියෙනවා එක. මම අද ඉල්ලගත්තා පහුගිය දැන් ඕක විශාල වශයෙන් මිනිස්සුන්ගේ ප්‍රශ්න කිරීමට ලක් වෙලා තියෙනවානේ. මට ඕනකමක් තිබුණා සංඛ්‍යා ලේඛන වශයෙන් කී දෙනෙක් කොයි විදියට මේ බහු විවාහයට සම්බන්ධ වෙනවද කියලා දැනගන්න. එතකොට මේකෙන් සමාජයට බලපෑමක් තියෙනවද කියන එක බලන්න. එතකොට මට ලැබිලා තියෙන සංඛ්‍යා ලේඛන හැබැයි පරණ ඒවා රෙජිස්ටර් ජෙනරල් කමිටුවේ එකේ 2000 වර්ෂයේ 212 දෙනෙක් බහු විවාහයට ලං වෙලා තියෙනවා. 212 දෙනෙක් ලංකාවේම 2001 දී 160 දෙනයි 2005 දී 12 දෙනයි 2006 දී 19 දෙනයි 2007 දී 6 දෙනයි. දැන් මේක මහා සමාජයේ මේ ලොකු මේක උලුප්පල පෙන්නුවට ඒකෙන් මේ ජන සමාජයේ මේ ජන අනුපාතයට එහෙම බලපාන දෙයක් නෙවෙයි. ඉතින් ඕකෙන් වෙන්නේ නීත්‍යානුකූල දෙක භාර්යාව දෙන්නේ තියා ගැනීම සඳහා අවශ්‍යයට යම් කොන්දේස් වලට යට අවස්ථාව ලබා දීම. නමුත් අපි හැමෝම දන්නවා විවාහ නොවීත් කාන්තාවෝ එක්කෙනෙකුට වැඩි අසුරු කරන අය ඕන තරම් ඉන්නවා. ඒ හින්දා මේක අපි සංකල්පයේ වශයෙන් එක කරන්නට ඕන නම් ඒක නීතිමය වශයෙන් බහු විවාහය කියන එක පොතේ ලියලා රෙජිස්ටර් කරලාද 4 දෙනෙක් විවාහ වෙනවා නම් එහෙම තියෙන්නේ? ඔව්. හැබැයි 4 දෙනෙක් නම් විවාහ වෙන අය අපි කොහොමද දැකලත් නැහැ. පොතේ ලියලා බහු විවාහයක් කියන්නේ නැවත විවාහ විය යුතුයි. එහෙම නැත්නම් ඉතින් වෙන සම්බන්ධතා තියෙනවා ඕන තරම් ඉන්නවනේ. ඒක විවාහ ලියාපදිංචි නොවි ඉන්න අය ඕන තරම් ඉන්නවා. දැන් අපි හැමෝම දන්නවා ඒක. නමුත් මේ තියෙන්නේ පොතේ විවාහ ලියාපදිංචි වෙලා කරන දේ සම්බන්ධයෙන්. නමුත් මේ සියල්ල පිළිබඳව යම්කිසි තීරණයක් රජය ගන්නව නම් ඒක කැබිනට් මණ්ඩලය විසින් ගන්නට ඕන. ඒ කැබිනට් මණ්ඩලය තමයි රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සටහන් කරන්නේ. ඒ හින්දා මේ කැබිනට් මණ්ඩලය ගන්න ඕනම තීන්දුවකින් කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලු දෙනා බැඳී සිටිනවා. ඒ කියන්නේ ඒක අපි කළමනාකරණය කරගෙන මේ ප්‍රශ්න මොකද්ද කියලා බලලා ඒකට උත්තර දෙන්නට ඕන. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක වළක්වන්න ඒක ඇමතිවරයෙකුට හැකියාවකුත් නැහැ. ඒකයි මම කියන්නේ මේක මේ අනිසි බියක්.
අපි තුල තියෙන මේ එකිනෙකා පිළිබඳව තියෙන ඔය කියපු ආකාරයේ අනිසිබියයි දුරස්තභාවයයි සැකයයි හේතු කොටගෙන මිනිස්සු හැමදෙනාම බලන්නේ ඔය සැකයෙන්. ඉතින් ඒකයි මම මේ සංඛ්‍යාලයකන ටික දීලා මේකෙන් මේ අනිත් එක මේ දැන් බලුවම කාන්තාවනේ දරුවෝ හදන්නේ. මේ බහු විවාහයේ පුරුෂයාට තමයි විවාහ වෙන්න පුළුවන් තරයකට වැඩි. ඒ හින්දා දරුවව වඩන අම්මගේ වැඩිවීමක් වෙන්නේ නැහැ ඕකේ. හැබැයි මතුවනේ දැන් අපි 1ද 2ද 100ද 200ද වුණත් එක කොට්ටාශයකට බලපානවා නම් තමුන් විවාහක නම් ඒ කෙනාගේ දික්කසාද නොවි තවත් කෙනෙක් විවාහ වෙන්න බෑ කියන පදනම තියෙනවා නම් ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කාටත් පොදුයි. එහෙම ගත් පිටදී එකම රාමුවකට හැමෝම එක නීතියක් යටතට ගේනවා නම් ඔබත් ඉන්නේ මේ බහු විවාහය කියන එක නුසුදුසුයි ඉවත් කළ යුතුයි කියන තැනද? පෞද්ගලිකව ඔබ මගෙන් ඇහුවොත් ඔව් මම මෙතන තමයි ඉන්නේ. නමුත් අපි එකක් මතක තියාගන්නට ඕනේ. නැවතත් මම කියන්නේ දැන් මේක අවුරුදු 1806 හඳුන්වලා දීපු එකක්. මේ ඊයේ පෙරේ දාපු එකක් නෙවෙයි. මේකයි පාස්කු ප්‍රහාරයටයි ඒක සම්බන්ධිකුත් නැහැ. ඔව්. මේ පාස්කු ප්‍රහාරයයි අර එකත් එක්කනේ. දැන් මේවා එක පාරටම දැන් අපිට කියන්න පුළුවන් මේක ඉවත් කරන්න ඕනට එක රටක ගේන්න පුළුවන් සටන් පාටයක් හැටියට. දැන් මේක අවුරුදු 200ක් තියෙනකොට ඕක 200කින් ඕක ඔහොම එක රැයින් ඕක අරන් දාපු ගමන් ප්‍රායෝගිකව මොනවද පටලන ගැටලු මුස්ලිම් සමාජය තුළ මොනවද ඔකට වෙන්නේ? ඉතින් ඒගොල්ලන්ව මේ කතිකාවට සම්බන්ධ කරගන්න ඕනද කියන ප්‍රශ්නේ අපි මේක කළමනාකරණය කරගන්නට ඕන. නැත්තම් වෙන්නේ මේ මිනිස්සු හිතනවා අපි මෙච්චර කල් තිබුණු යම් කිසි දෙයක් කිසිම හේතුවක් නැතුව අවස්ථා සම්බන්ධයකින් තොරව අපිට මේ අර ගැම්ම පෙන්වන්න ගලවලා දානවා කියලා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. දැන් මම දැන් එහෙම කරලා අපිට ජන සමාජය දිනා ගන්න පුළුවන් වෙයිද? එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් බලන්න ස්ටාලින්ගේ කාලේ බලහත්කාරයෙන් අවියස් උපයෝග කරගෙන මුළු ඊස්ටර්න් යුරෝප් එකම, ඒ කියන්නේ නැගෙනහිර යුරෝපයේම කොමියුනිස්ට්වාදයට නතු කරගත්තා. මම කැමැත්තෙන් නෙවෙයි. ස්ටාලින් නැති වුණාම, ප්‍රශ්නව නැති වුණාම අර ගර්බචෝව් ආපු ගමන් එක රැයින් සම්පූර්ණ සෝවියට් යුනියන් එක ගැලවිලා ගියා. බර්ලින් තාප්පේ ගැලෙනුණා. රොමේනියාව අපස්සට ගියා. යුගොස්ලාවියාව කැඩුනා. මිනිස්සු මරා ගත්තා. ඒ හින්දා මේක පුළුවන් කරන්න අපි මේකයි එකම රටයි එක දවසයි අපි ඔක්කොම දෙනවා හෙට මාතනත් කරගන්න කියලා කියන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් එතනට අපි යන්නට ඕන. එහෙම නැත්නම් හොඳ කතිකාවක් ඇති කරගෙන හොඳ කතිකාවක් මොකද මගේ නම් ගෑවිච්ච එක්කෙනෙක්වත් දෙසරයක් බැඳලා නැහැ. මගේ අදහසකුත් නැහැ. අපේ හින්දා මේ ඒකෙන් අපිට මම කියන්නේ හැබැයි මුස්ලිම් ජන සමාජය තුළ බලන අපිට මේ අපි අවුරුදු 200ක් විතර තිබුණු මේක අපේට දීපු ප්‍රසාදයක්. එහෙම නැත්නම් අපිට දීපු වෙනම නීතියක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට ඒක තිබුණා. නමුත් මගේ පැත්තෙන් මම කියන්නේ මම නැවතත් කියන්නට ඕන. අපි රජයක් හැටියට කැබිනට් මණ්ඩලය තීරණය කරන ඕනෑම තීරණයකට මම සාමූහිකව බැඳී සිටිනවා. ඒක ඇතුළත අපිට මේව තර්ක කරන්න පුළුවන්. තර්ක කරලා වඩා සුදුසු දෙයක් එන්නට පුළුවන්. ඒ ගන්න තීරණය ක්‍රියාත්මක කරන්න මම මේ නීති ක්ෂේත්‍රයට අදාළව කැබිනට් ඇමතිවරයා හැටියට මම බැඳී ඉන්නවා. එහෙම නැත්නම් මම එළියට යන්නට ඕන. ඉතින් ඒ හින්දා එහෙම අනිසිබියක් තියාගන්න හොඳ නැහැ. මම මේ ඇවිල්ලා ඉන්නේ ජනාධිපතිතුමාගේ ඒ සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශයට එකඟ වෙලා ඒකත් එක්ක වැඩ කරන්න. නමුත් ඒක තුල විවිධ අදහස් වල මම කියපු ආකාරයට එක්කෙනෙක් කියන්න පුළුවන් නෑ හෙටම මේක ඉවත් කරලා සම්පූර්ණයෙන්ම මුස්ලිම් නීතිය ඉවත් කරන්න ඕනේ කියලා. මම දකින්න ඊට වඩා වෙනස් විදියට. ඔව්. ඒකේ අවසාන ඵලය මොකද්ද? ඇයි ඔබට ඒක දැනෙන්නේ? ඔබට දැනෙන්නේ මේකේ බයක් තියනවද මේක ජනගහන සංයුතියට බලපානවයි කියලා. නැත්තම් පොඩි දරුවෝ බන්දලා දෙන එක. එහෙම ඒක අපිට ඒ අවසාන ඵලය අපිට ඒකිනුත් අරගන්න පුළුවන් නම් අවුරුදු 13ක අවුරුදු 18 කරන් වැඩි කරන්න පුළුවන් නම් මේ බඳින ප්‍රමාණය ඔය බහු විවාහයට සම්බන්ධ වෙන පුද්ගලයෝ ඉන්නවා නම් ඒකට කොන්දේසි දාන්න පුළුවන් නම් කාටවත් ඒකට ප්‍රායෝගික කරගන්න බැරි විදියට අවසාන වශයෙන් මුස්ලිම් සමාජය බිත්තියට හේතු කරන්නේ නැතුව අපි බලාපොරොත්තු වන දේත් ඉෂ්ට කරගන්න පුළුවන්. ඉතින් ඒ දෙකම පුළුවන්. හැබැයි අවසාන වශයෙන් මේ තීරණය ගන්නට ඕන කැබිනට් මණ්ඩලය. හොඳයි. අර කාති උසාවි සම්බන්ධෙනුත් මුස්ලිම් ජනතාව අතරත් යම් සුබවාදී තැනක් තියෙනවා. ඒක නීතිමය ව්‍යුහය යටතට ගේන්න පුළුවන්ද නැත්නම් එහි යම් ආකාරයෙන් සංස්කරණයක් කිය යුතුද? අනිවාර්යයෙන්ම දැන් ඔබ දන්නවා ඇති සලීම් මාසූෆ් කමිටුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකතුමාගේ අවුරුදු 9ක් තිස්සේ මේ කාන්තාවන්ගේ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡා කළා වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒ කමිටුව ඒවකට හිටපු අධිකරණ අමාත්‍ය
මිලින්ද මොරගොඩ මහතා විසින් පත් කරන ලද්දක්. ඉතින් ඒක අධ්‍යයනය කරලා ඔවුන් ලබා දීලා තියෙනවා වාර්තාවක්. ඒ වාර්තාව දැන් තියෙනවා. ඒක දැන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ මේ අඩුපාඩු පිළිබඳව හොඳට සලකලා බලලා තියෙනවා. ඒකේ අවධානයට ලක්වන කරුණු රාශියක් තියෙනවා. උදාහරණයක් විදියට මම නම් 100%ක්ම විරුද්ධයි පොඩි දරුවෝ අවුරුදු 18ට ළමයි අඩු ළමයි විවාහ වෙන එක. මම ඒක වෙනුවෙන් මේ මගේ මතය අපි ඉදිරියට කතා කරන්නට ඕන. ඒක කරන්න දෙන්න බෑ. මොකද ඒ පොඩි ළමයින්ට මේක ඒ මිනිස්සුන්ට විවාහය විලා මේ විවාහයේ වගකීම බාර ගන්න පුළුවන් තැනකට යන්න එපා. ඒක ඒ ළමයින් සම්බන්ධයෙන් හරු මේක මේ අපි කරන්න ඕන හින්දා නෙවෙයි. ඒකට භාජනය වෙන්න ඒ කාන්තාව ආරක්ෂා කරගන්න දරුවෝ ආරක්ෂා කිරීම සඳහා කළ යුතු දෙයක්. දැන් සහරාන් අපිට හෙළිදරව් වුණු කරුණු අනුව සහරාන්ගේ ඔය භාර්යාව බඳිනකොට අවුරුදු 14ද 15ද කොයිද කොහොමද වැරදක් කරනකොට මැදිහත් වෙලා ඒක හදන්නේ කොහොමද සංවාදයක යෙදෙන්නේ පොඩි දරුවෙක් නෙමෙයි ඉතින් මම කියන්නේ ඉතින් ඒ වගේ කරුණු රාශියක් තියෙනවා ඒක සමාජයට විතරක් නෙවෙයි ඕනම සමාජයකට ඉඳ අවුරුදු 18 ගේන්නට ඕන උදාහරණයක් හැටියට ඊට පස්සේ මේ කාති උසාවි පිළිබඳව මටත් ලොකු ප්‍රශ්න රාශියක් තියෙනවා. මම පෞද්ගලිකව නීතිඥවරයෙක් වශයෙන් දන්නවා ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කාතිවරුන්ගේ නියාමනය පිළිබඳව ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳව ගැටලු රාශියක් තියෙනවා. මේකෙන් පීඩා විඳින්න වෙන කවුරක්වත් නෙවෙයි මුස්ලිම් කාන්තාව. මුස්ලිම් කාන්තාව පීඩා විඳිනවා පොදුවේ. ඉන්න ඒකේ වෙනසක් යම්කිසි වෙනස්කම් විය යුතුයි. යුතුයි ඒකේ විෂය පතයයි ප්‍රමාණයයි සියල්ල කැබිනට් මණ්ඩලය විසින් නැවතත් තීරණය කළ යුතුයි. නමුත් මම ඒ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දැඩිව පෙනී සිටිනවා. හොඳයි. අපි අර පාසු ප්‍රහාරයේ අවසන් තැනට આવොත් එහෙම ජනාධිපති කොමිසම හරහා යම් දිනකදී අවසන් ප්‍රතිඵලයක් ලැබේ. ඒ වරදකරුවන්ට දඬුවම් දීමේ බලය තියෙන වාර්තාවක් වේවිද නැත්නම් එතනින් එහාට නඩු පැවරීම හරහාද ක්‍රියාවලියදියක් වෙන්නේ? ඔව් මේ කොමිෂන් සභාවකට එහෙම දඬුවම් දෙන්න බලයක් නැහැ. කොමිෂන් සභාව අවසාන වශයෙන් තීරණය කළා නිර්දේශ ටිකක් තමයි දෙන්නේ. ඉතින් ඒ ලබා ගන්න තොරතුරු මත කාට හරි විරුද්ධව නඩු පවරන්නට ඕන නම් නීතිපතිවරයා හරහා තමයි ඒක සිද්ධ විය යුත්තේ. එතනදී ඔබ කියපු ආකාරයට මම හිතනවා කරුණු තුනක් ඉතා වැදගත් කියන එක. එකක් තමයි ඍජුව හෝ වක්‍රාකාරව මේකට සම්බන්ධ වෙච්ච අයව තෝරගෙන උන්ට දඬුවම් කරන්න. ඒක විමර්ශන හා මේ දෙකෙන්ම සිද්ධ විය යුතුයි. දෙවැන්න තමයි මේ වගේ මහ විශාල ඛේදවාචයකට හේතු වුණු අපේ අඩුපාඩු අපරීක්ෂාකාරීකම් අඩුලුහුඬුකම් ආරක්ෂක අංශවල අනුකම් තෝරගෙන ඒවා ඉදිරියට නොවෙන්න වග බලා ගන්න ඕනේ. තුන්වෙනි එක තමයි මෙවැනි දෙයකට උඩුගෙඩි දුන්නු මතවාදයක් ලංකාව තුළ මේක සිද්ධ වෙලා තියෙනවා නම් ප්‍රචලිත වෙලා තියෙනවා නම් ඒකට හේතු හොයා ගන්නට ඕන. ඒ හේතු හොයලා ඒවට පිළියම් යොදන්නට ඕන. ඒව නැවත නොවෙන්න වග බලා ගන්න. උදාහරණයක් එමතුමා මේ මතවාදය පිළිබඳව කතා කරපු නිසා මම මේ ප්‍රශ්න යොමු කරන්නේ දැන් ওই මතවාදය කියන එක දැන් මුස්ලිම් සමාජය සහ ශ්‍රී ලංකාවේ අනෙක් සමාජය ඉතාමත්ම හොඳින් මුහු වෙලා හිටියනේ අතීතේ. නමුත් මේ මෑත කාලයක සිට තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ මේ අන්තවාදී කොටස් මතුවෙන්නේ. මේ මතවාද විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ආවා කියලා හිතන්නට පුළුවන් මුස්ලිම් ජන සමාජයට. මේවා පාලනය කරගෙන මුස්ලිම් ජන සමාජය සහ මේ සමස්ත ශ්‍රී ලංකේය ජන සමාජය අතර මේ හොඳ හිත වර්ධනය කරගන්නට අවස්ථාව පසුගිය කාලවකවානුවේදී නොලැබුණේ මුස්ලිම් ජන සමාජයේ සතුව හොඳ නායකත්වයක්. මේ සඳහා නායකත්වය ලබා දෙන්න මේ දැනුවත් කිරීම කරන්න අවශ්‍ය නායකත්වයක් බිහි වුණේ නැති නිසා කියලා චෝදනාවක් ඉදිරිපත් කළොත් යම් ප්‍රමාණයකට ඒක සාධාරණත්වයකුත් තියෙනවා. උදාහරණයක් හැටියට දැන් වෝට් බැංක් එක බලාගෙන ඕක කරන්න ගියොත් එහෙම දැන් හරි දේ වෙනුවෙන් අපි බය නැතුව පෙනී ඉන්නට ඕන. දැන් මම දන්නේ ඔබලා මගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කරලා තියෙනවද කියලා පෞද්ගලික අවුරුදු 10 තුල දැන් මම දිගින් දිගටම කිව්වා මේ ලංකාවට මේ මූණවාන නිකාබය අනවශ්‍යයි කියන එක. දිගටම කිව්වා. මම කිව්වා අවශ්‍ය නම් මිනිස්සු ස්වච්ඡාවෙන් ඉවත් කරගන්නේ නැත්නම් නීති ගැනලා ඉවත් කරලා යුතුයි කියන එක. දැන් මුස්ලිම් සමාජය මේක බලාගෙන නැහැ මේකට කැමති නැහැ. නමුත් මම මේ මතය අදත් ඉන්නවා. බලහත්කාරයෙන් අපිට කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබ ඉවත් කරගන්න. එතනට අපිව තල්ලු කරන්න එපා. අනවශ්‍යයි. දෙවැන්න දැන් අපි දැක්කා
ඔය කළු පාට ලෝගුවක් පොරවගෙන ඉන්නවා. මේ රටට ඒක ගැලපෙන්නේ නැහැ. ඉතින් මේවා සමහර වෙලාවට මේ අන්තවාදයට සම්බන්ධ දේවලුත් නෙවෙයි, ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නෙවෙයි. නමුත් ඔබ කියන දෙයට සම්බන්ධයි. තමයි සමාජ දෙක දුරස්ත කරන්න මේක හේතුවක් වුණා. මුස්ලිම් පක්ෂම තිබුණනේ ඇමතුමා අපේ රටේ මුස්ලිම් ජන සමාජය නියෝජනය කරන පක්ෂ තිබුණනේ, නායකත්වයක් තිබුණනේ. ඔවුන්ගේ වගකීම නිසියාකාරව ඉටු නොවුණා කියලාද ඔබතුමා කියන්නේ? ඒ පක්ෂ අවශ්‍ය නැහැ කියලාද ඔබතුමා කියනවද? මම කොහොමටත් ජාතිය මත පදනම් වෙච්ච දේශපාලනයට කැමති නෑ. ඒක මහ පිළිලයක්. මොකද ඒක දෙමළ ජන සමාජයේ දැන් අවුරුදු 70ක් තිස්සේ ඉඳලා දැන් මේ සැරේ ඡන්දෙ ඉල්ලුවා දෙමළ පක්ෂ 10ක් විතර. මුස්ලිම් කොංග්‍රසය පටන් ගත්තා. දැන් මුස්ලිම් කොංග්‍රස් පක්ෂ මේ සැරේ ඡන්දෙ ඉල්ලුවා තේරීපත් වෙලා තියෙනවා මුස්ලිම් නම තියෙන පක්ෂ 4ක්. ඒක වෙනකොට සිංහල පක්ෂත් එහා සමානවම බිහි වෙනවනේ. ඒක වළක්වා ගන්නත් බැරි වෙනවා. ඉතින් මේ හින්දා මේක හරි තැනට පරිණාමයක් නෙවෙයි, හරහට යන එකක්. ඒ හින්දා මේ මම හිතන්නේ දියුණු රටවල් ගත්තම, ඇමරිකාව ගත්තම, එංගලන්තය ගත්තම, ජර්මනිය ගත්තම, ඒ රටවල් වල පක්ෂ තියෙන්නේ අපි ගමුකෝ ඇමරිකාව රිපබ්ලිකන් පක්ෂයයි ඩෙමොක්‍රටික් පක්ෂයයි. අපි ගමුකෝ එංගලන්තය ලිබරල් පක්ෂයයි ලේබර් පක්ෂයයි කොන්සර්වටිව් පක්ෂයයි. ඉතින් ඒක යම් ප්‍රතිපත්තියක් මත. දැන් ලංකාවෙත් අපි ඒ වෙන පක්ෂ තියෙනවානේ. දැන් අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතිකවාදී ප්‍රශ්නයක් පක්ෂයක් පොඩක් වමට බර. අපි කියනවා සෙන්ටර් ලෙෆ්ට් කියන එක. එතකොට එක්සත් ජාතික පක්ෂය ගත්තත් අද දැන් එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් ඒ පෙනී ඉන්න කඳවුර ගැන බැලුවම ඒගොල්ලෝ පොඩක් ලිබරල් වාදී. අපි කිය සෙන්ටර් රයිට් කියලා. එතකොට දැන් මේගොල්ලෝ ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ඒගොල්ලෝ ලෙෆ්ටිස්ට් සමාජවාදී පිළිබඳ යනවා. ඒ අඩු ගානේ ප්‍රතිපත්තිමය මත යම්කිසි ප්‍රතිපත්තිමය රාමුවක් තුළ තියෙනවා. ඉතින් ඒකෙන් ඔබට ගිහිල්ලා නම් ටික දාගෙන අර පක්ෂයයි මේ පක්ෂයයි මේ උරුමයි කියනකොට ඒ පටන් ගන්නකොටම පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන. මේ විභේදනයක් තමයි මිනිස්සුන්ගේ කරන්නේ. ඒක එච්චර රටක් වශයෙන් ගැලපෙන්නේ නැහැ. ඒක අපේ ෆැබ්‍රික් එකට බලපානවා ඒක. ඔව් චාමර අපි දැන් අධිකරණ ඇමතුමා කියන කතා බහ කරමින් ඉන්නේ 19 වෙනි විවස්ථා සංශෝධනය පිළිබඳවත් කතා බහ කළ යුතුමයි. විශේෂයෙන්ම මැතිවරණ කාලයේදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ස්ථීර ලෙසම විසඳුමක් ලබා දෙනවා කියන කාරණය සඳහන් කරා. ඇත්තට මේ කඩිනම් වීම සහ එය කොයි විදියටද ලාංකීය විවස්ථා සංශෝධනයට යහපතක් ලෙස කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක වෙනස් කරන්න අභියෝග තියෙනවද ඔබතුමා හඳුනාගෙන? අනිවාර්යයෙන්ම අපි කියපු ආකාරයට අපි කියන්නේ ඉස්සෙල්ලා ගෙනාපු අයම කිව්වනේ. මේක ලහියේ කඩිමුඩියේ ඉතාමත්ම ඉක්මනින් ගෙනාපු දෙයක්. මේක ගෙනාවේ මම හිතන ආකාරයට කුමන්ත්‍රණයක්. කරු ජනාධිපති එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කනින් රිංගුවයි. කරන එතුමාගේ බලය අරගෙන වෙන එක්කෙනෙකුට එතුමාට ජනතාව විසින් ලබා දීපු බලය බන්දේසියක තියලා වෙන එක්කෙනෙකුට පූජා කරන්න තමයි මේක කරේ. දැන් මේක මම කියන එකක් නෙවෙයි. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම කියනවා එක බස් එකයි ඩ්‍රයිවර්ස්ට දෙන්නයි කියලා. මේක ඉවත් කරන්න ඕනේ කියලා. ගිය අවුරුද්දෙන් ජූනි මාසේ කිව්ව 2019. එතකොට මේකේ න්‍යායාචාර්යවරු තමයි ජයන්පති වික්‍රමරත්න ජනාධිපති නීතිඥවරයා. එතුමා කියනවා පාර්ලිමේන්තුවේ අපි බලාපොරොත්තු වුණට වඩා ඉතාමත්ම නරකයි කියලා මේක. ඒක සංයුතියද ක්‍රමවේදයද? සංයුතිය ක්‍රමවේදය දෙකම. මම හිතන ඊට පස්සේ සුමන්දිරන් මහත්තයා දා කිව්වා අපි මේක ගෙනාවේ తాවකාලික දෙයක් හැටියට දීර්ඝකාලීනව මේක හරියන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ මේක ගෙනල්ලා අලුත් ව්‍යවස්ථාවකට යන්න ඒක කරන්න බැරි නම් මේකට තනියෙන් ඉන්න බෑ කියන. යනුව තාමත් ප්‍රශ්න රාශියක් තියෙනවා. අපිට ඒගොල්ලෝ කියන දේ විතරක් නෙවෙයි රජයක් වශයෙන් අපිට ලොකු ප්‍රශ්න රාශියක් තියෙනවා. ජනාධිපතිවරයාගේ බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමාට කළ දැන් අපි දැක්ක පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පොලිස්පතිතුමා ඉවත් කරන්න ඕන ඉවත් කරගන්න විදියක් නැහැ. දිනලා 69 ලක්ෂයක් උදව් දෙනවා අවුරුදු 4මාරක් ගිහිල්ලත් 4ක් ගිහිල්ලත් පාර්ලිමේන්තුව විසිරුවා ගන්න විදියක් නැහැ. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපි 19 සංශෝධනය කරනවායි කියන ප්‍රතිපත්තිය උඩ තමයි ඡන්දෙට ගියේ. ඒ ඡන්දෙදී අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ මේ සමානුපාතික ඡන්ද ක්‍රමය තුල 3න් 2ක් ගන්න පුළුවන් කියලා. ජනතාව 3න් 2ක්ම දීලා තියෙනවානේ. ඇයි ඒ? අපි කියනවා අපි අපේ සටන් පාඨයේ උනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩ කරන විරුවා කියන එක. ඉතින් එතුමාට වැඩ කරන්න තියෙන පරිසරය සලසලා දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා
අපිට දැන් මේ ජනවරම ලැබිලා තියෙනවා. ඉතින් මේ ජනවරම අනුව අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා 19 වන ව්‍යවස්ථාව පොදුවේ ඉවත් කිරීම සඳහා වැඩ කරනවා. සම්බන්ධයෙන් මට උපදෙස් ලැබිලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් සකස් කරගෙන යනවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අර 19 ඉතිරි වෙන්නේ මොනවද? 20ට අලුතින් එකතු වෙන්නේ මොනවද? හොඳ ඒක අත්ත වශයෙන්ම කැබිනට් එකෙන් තමයි සාකච්ඡා කරන්නට ඕනේ නැවත වතාවක්. මම හිතනවා ඒක තොරතුරු මගේ අදහස් දෙන එක සුදුසු නෑ කියන එක. මොකද ඒක අවසාන වශයෙන් තීරණය කරන්න ඕන කැබිනට් මණ්ඩලය. නමුත් පොදුවේ නායකත්වය තුල ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තුල එකඟතාවයක් තියෙනවා. අවුරුදු 5කට තමයි වරම සීමා වෙන්නට ඕනේ. මොකද ජනතාව තෝරගත්තේ අවුරුදු 5කට. හින්දා මේ සැරේ දෙවැන්න තමයි දෙවෙනි වතාවකට දෙවතාවකට වැඩි වතාවක් ඡන්දය ඉල්ලන්න ජනාධිපතිවරයෙකුට අවස්ථාව හිමි නොවිය යුතුයි කියලා 18 තිබුණු කාරණය. ඒ දෙක ඇරුණම අපි අනිත් දේවල් සාකච්ඡා මට්ටමින් පවතින. විසිරුවා හැරීම සම්බන්ධයෙන් යම් ආකාරයක කොන්දේසියක් තියෙනවද? ඒවා අනිවාර්යයෙන්ම ඉවත් කරනවා අපි. ඔබතුමා විශ්වාස කරන්නේ වසර 4මාරක් ඉන්නට අවශ්‍ය නැහැ ඕනනම් විසිරවන්න පුළුවන් කියන මතය දින්නේ. ඔව් දැන් ඒකට විවිධ මත තියෙනවා. නමුත් 4මාරක් ඉන්න නම් අවශ්‍ය නැහැ. මේක කොහෙවත් නැති එකක් නේ ලෝකේ. 4මාරක් විතර නෙමෙයි. 4මාරක් වෙනකන් අපි කියමු ජනාධිපතිතුමාට වසර හරින්නට ගම් බාධාවක් වෙනවා කියලා. නමුත් අඩු ගානේ පාර්ලිමේන්තුවට තීරණය කරන්න ඉඩ දෙන්න එපා. ඔව්. පාර්ලිමේන්තුවේ බහුතරයකටවත් තීරණය කරන්න බෑනේ. 3න් 2ක් ඕනේ. 3න් 2ක් කොහමද අරගෙන පාඩුවක් විසිරවන්නේ? කවදාවත් විසිරව ගන්න බැරි වෙනවා. මේක විකෘතියක්. ලෝකේ කොහෙවත් නැති එකක්. හොඳම උදාහරණය තමයි එංගලන්තේ ඔය වගේම බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න තිබුණානේ. අර මේ මහත්මියයි එනවා යනවා කොහොමද මේ යුරෝපා හවුලෙන් එළියට යන්නේ පිළිබඳව. ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න රාශියක් වෙලා තිබුණා. අගමැතිවරු 3 දෙනෙක් ඕකෙන් වෙනස් වුණා. ඊට පස්සේ අලුත් අගමැතිතුමා බොරිස් මහත්මයා ආවම ජොන්සන් මහත්මයා ආවම එතුමා පාර්ලිමේන්තුවේ යම් කිසි තීරණයක් අරගෙන යනකොට ඒකේ තීන්දුවකට තියනකොට ඒක පරදී කියලා බයට මාස 3කට මේක කල් දැම්මා. ඒකට රැජිනගේ පොරොක් කරනවා කියලා කියන්නේ අපි. රැජිනගේ අනුමැතියක් ලැබුණා. අනුමැතියක් ලැබුණාට පස්සේ හැබැයි සුප්‍රීම උසාවියේ එහෙ තීරණය කරා අපි මෙහි අර තිබුණු වගේ ඒක කරන්න බෑ. මේක වැරදි. වහාම පාර්ලිමේන්තුව ආපසු කැඳවන්නයි කියලා. හැබැයි එතුමා ඊළඟ දවසේම පාර්ලිමේන්තුව කැඳෙව්වා. ඊළඟ දවසේ විසිරුවා හැරියා. බාධාවක් නැති හින්දා විසිරුවා හැරලා ඡන්දයකට ගියා. ජනතාව තීරණය කරා එතුමාට විශාල ජනබලයක් දෙන්න. ඉතින් ප්‍රතික්ෂේප කරන්න ඉඩ තිබුණා. අවසාන වශයෙන් මේක ජනතාවනේ තීරණය කරන්න ඕනේ. පරමාධිපත්‍ය තියෙන ජනතාවටනේ. ඉතින් අපේ රටේ ඒක බෑනේ. ඒක කොච්චර ගඳ ගැහුවත් අවුරුදු 4මාරක් වෙනකන් අල්ලගෙන ඉන්න ඕන. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි පාර්ලිමේන්තුවක බජට් එකත් පරදුනත් බෑනේ දැන් ඔය යන විදියට. ඉතින් ඒ හින්දා මේක විකෘතියක්. මේ විකෘතියෙන් අපි මිදෙන්න ඕන. කෘතිය මිදෙනව නෙවෙයි. දැන් ජනාධිපතිතුමාට අවුරුදු 5ක් දෙනකොට ඒ අවුරුදු 5ම එතුමාට වැඩ කරන්න පුළුවන් වෙන්න එපා. දැන් මේක ඇවිල්ලා දැන් මාස 8ක් විතර ගිහිල්ලානේ අලුත් පාර්ලිමේන්තුව දැන් පිටවන්න හදන්නේ. එතකොට ඒ කාලේ මාස 8ක් නෙවෙයි මාස 9ක්. ඉතින් ඒ කියන්නේ එතුමාගේ කාලෙන් 120ක් විතර ගිහිල්ලා තියෙනවානේ කිසිම තේරුමක් නැතුව. මේ හොඳ වෙලාවට එතුමා දක්ෂ පරිපාලකයෙක් සහ විශාල වශයෙන් කැප වෙලා වැඩ කරන හින්දා මෙච්චර දුරට ගිහිල්ලා තියෙනවා. නමුත් හිතන්න එතුමාට අර බලය මුලින් ඉඳලා තිබුණා නම් එතුමාට පාර්ලිමේන්තුව මේ වගේ තව කොච්චර දේවල් කරන්න තිබුණාද? දැනට පිහිටවා තිබෙන කොමිෂන් සභා පිළිබඳව ඔබතුමාගේ අදහස් කෙසේද? ඔව් කොමිෂන් ඒක තමයි. දැන් ඉතුරු කටයුතු පිළිබඳව අපි සාකච්ඡා මට්ටමින් තමයි පවතින්නේ. ඒක අභ්‍යන්තරව සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳව තීරණය කරලා ඒ කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව මොන ආකාරයෙන්ද ඒක සකස් විය යුතුයි කියලා සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙනෝනේ. මුලින්ම මේක කැබිනට් මණ්ඩලයට සංකල්පයේ වශයෙන් ඇවිල්ලා මොන වගේද ඒවද සංශෝධනය වෙන්න ඕනේ කියලා අපි ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් මොනවද කියන්නේ ඒක මේ නීති කෙටුම්පත් කම්පාර්ට්මන්ට් උන්ට ලබා දීලා උන් කෙටුම්පතක් සකස් කරලා ඒක ව්‍යවස්ථාව හා ගැටෙනවද කියන කියලා මතයත් එක්ක මේ කතා මේ නීතිපතිතුමාගේ ඒක නැවත කැබිනට් එකට එනවා. ඊට පස්සේ කැබිනට් එකෙන් යලි දානවා අපි පාර්ලිමේන්තුවට න්‍යාය පත්‍රයට ඇතුළත් කරනවා. න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා ගැසට් කරාට පස්සේ පුළුවන් වෙනවා ඒ සම්බන්ධයෙන් කාට හරි විරුද්ධත්වයක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න මාස සති දෙකක් තියෙනවා උන්ට ඒක කරන්න. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක සතියක් තුල ඔවුන්ගේ නිගමනය ටික ලබා දෙන්නට ඕන. ඒක ලැබුණාට පස්සේ ළමයි ආයේ දෙවනි වර කියවීමයි තුන්වෙනි වර කියවීමයි සිදු වෙන්නේ. ඒක ප්‍රොසෙස් එකක්. මේක අපිට ඕන විදිහට ඔව් මේක විශාල ක්‍රියාවලියක්.
ඒ ක්‍රියාවලිය තුළ මේ සියලු දේවල් ඉතාමත්ම පාරදර්ශතාවයකින් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ජනතාවගේ මතය ඉතාමත්ම පැහැදිලි. ඔවුන්ට අවශ්‍ය මොනවද කියන එක ඔවුන් the people have spoken කියලා අපි ඉංග්‍රීසියෙන් කියන ඔවුන්ගේ මතය ප්‍රකාශ කරලා ඉවරයි. ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කිරීමට යන්නේ ඊට පස්සේද? ඔව්. අලුත් ව්‍යවස්ථාවකට යාම සඳහා පක්ෂය තුළ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තුළ ඕනකමක් තියෙනවා. සාකච්ඡාම් වශයෙන් එකඟතාවයකුත් තියෙනවා. නමුත් ඒක පොදු වේ සාකච්ඡා කරලා යන්න ඕන ටිකක් වෙලාවක් ගන්න එකක්. එඳ නමුත් වහාම අපිට 19 ඉවත් කරලා අලුත් ව්‍යවස්ථාවට යාම සඳහා කටයුතු කරනවා. ඒක අධියර දෙයකින් සිද්ධ වෙන්නේ. ඒක අර 19ට ප්‍රමුඛතාවයක් දුන්නේ ඇයි? දැන් ඒක තමයි 19ට ප්‍රමුඛතාවය දුන්නේ මේ 19 හින්දා අර ඒගොල්ලොම කියන එකම තමයි. විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එක බස් එකයි ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි කියන එක. දැන් හොඳ වෙලාවට මේ සහෝදරවරු දෙන්නෙක් ඉන්නවා. නමුත් ඉදිරියට යනකොටත් එක කෑල්ලක් විතරයි. තව කෑලි රාශියක් තියෙනවනේ මම කිව්වේ. දැන් ස්වාධීනය කියන කොමිෂන් සභාවල ස්වාධීනත්වය අපිට පෙනුණානේ පහුගිය කාලය තුල. ඊට පස්සේ ඒ කොමිෂන් සභාවල ඝනපූරණය එක්කෙනෙකුට එන්න බැරි නම් රැස්වීමක් තියන්න බෑ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ගැටලු රාශියයි. පොලිස්පතිතුමා ඉවත් කරන්න ඕන, ඉවත් කරන්න විදියක් නැහැ. මේවත් එක්ක තව ඉදිරියට යන්න පුළුවන්ද? විපක්ෂයේ පැත්තෙන් තව චෝදනාවක් තියෙනවා. ඔව්. ජනාධිපතිතුමන්ට ආරක්ෂක අමාත්‍ය තූරය දරන්න බෑ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කියන කාරණේ. ඒක සත්‍යද? ඒ උල්ලංඝනය කරනවා කියන කාරණේ. ඔව්. ඒක නීතිය පිළිබඳ නැවතත් නොදැනීමක් තමයි. දැන් ඒගොල්ලෝ දැන් දිගටම දැන් ওই වගේ වැරදි මතවල තමයි හිටියේ. දැන් ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුව විසිරුවා හරිපු වෙලාවේදී ඒගොල්ලෝ ගත්ත තර්ක ටික. පාර්ලිමේන්තුව විසිරවන්න බෑ කියලා කිව්වා, නැවත කැඳවන්න ඕන කියලා කිව්වා, හදිසි නීතිය දාන්න ඕන කියලා කිව්වා. ඒ ඔක්කොම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරා. මේකත් එහා සමානයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 2 3 4 වගන්ති ඉතාමත්ම වැදගත් වගන්ති. ඒ වගන්ති වෙනස් කරන්න හදනවා නම් ඒකට ජනමත විචාරණයකට යන්නට ඕන. එතකොට 4 වෙනි වගන්තියේ කියනවා ලංකාවේ සේනාධි නායකයා විය යුත්තේ ජනාධිපතිවරයා කියලා. ඊට පස්සේ විධායක බලය තියෙන්නේ ජනාධිපතිවරයා සතු. ඊට පස්සේ ආරක්ෂාව අනුව ආරක්ෂාව තියෙන්නේ නැතුමාද. තව තැනක මේක නොබලා මේක සංශෝධනය නොකර අලුත් එකක් ආවා. ජනාධිපතිවරයා 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරය දරන්න බෑ කියලා. එතකොට සේනාධි නායකයා එතුමා නම් 4 වෙනි වගන්තියට අනුව එතුමා යටතේ තමයි හමුදා තියෙන්න ඕන නම් පොලිසිය තියෙන්න ඕන නම් ඒ කොහොමද ඒක වෙන මේ අමාත්‍යවරයෙකුට දෙන්නේ? ඒ හින්දා ඒක කිසිම ගැටලුවක් නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය අපි තප්පර කීපයක් ඔබතුමා දෙන්න අපි ඉක්මනට වෙලාව බලලා ඉන්න. පීපල් දැන් අලුත් වෙලා ඩාලි බට්ල වෙතින් දිස්න දෙන්න සූදාන්න. හොඳයි. ආරක්ෂක අමාත්‍යාංශය දැරීම පිළිබඳ කතා කරේ. ඔව්. ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති කැමති වුණත් වෙන කෙනෙකුට දෙන්න බෑ. ව්‍යවස්ථාවෙන් එක එතුමාට බාර දීලා තියෙනවා. ඒ කියන්නේ සේනාධි නායකයා කියන කොටස සංශෝධනය නොකර තමයි අරක ඇතුළත් වුනේ. හරියට හරි. එහෙනම් ඒක ඒ දෙක බැලුවම 4 වෙනි වගන්ති ඉතාමත්ම බලවත්. ඒ පස්සේ ආව සංශෝධනයට වැඩිය. අර හදිසිය කරපු හින්දා අතන එකක් කරනවා මෙතන සංශෝධනය කරන්නේ මේ දෙක එකිනෙකට ගැටෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නය. හොඳයි. එමෙතුමා දැන් ඔබතුමා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව මේක නඩු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලොකු ගැටලු තිබෙනවා. මෙන්න මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබතුමා මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නට බලාපොරොත්තු වෙන්නේ මේ මන්දගාමී ස්වභාවය නැති කරන්නට? අර ඒකටම පුංචි දෙයක් එකතු කරන්නම්. අර 2018 කරපු සමීක්ෂණයෙන් කියවිලා තියෙනවා ලක්ෂ 9ක් විතර නඩු හිර වෙලා තියෙනවා. 70000ක් දවසකට උසාවි වෙනවා. ඒ 70000න් මිනිස් පැය 50000ක් පරක්කු වෙනවා. ඒත් එක්කම ගොඩක් අය එන්නේ නඩු දිනේ ගන්න කියලා. ඔබතුමාත් අධිකරණ පද්ධතියේ හිටපු කෙනෙක් විදිහට මේකද නීතිඥවරුන්ට තිබිච්ච ලොකුම ලාභය වාසිය? ඇත්ත වශයෙන්ම හොඳ ප්‍රශ්නයක්. ආයේ කතා දෙකක් නෑ. අපේ නීති ශාස්ත්‍රයේ නීතිය ප්‍රමාදය ශාලම ප්‍රශ්නයක්. එහෙනම් ජනාධිපතිතුමා මම හිතන්නේ මාව තෝරගන්නට ඇත්තේ ඒ සම්බන්ධයෙන් යම්කිසි විසඳුමක් ලබා දෙන්න තමයි. මේක එක ශාලම ප්‍රශ්නයක්. අපිට තියෙනවා අර ජාත්‍යන්තර වශයෙන්ුත් අපි ඉන්නේ ඊටාත්ම පල්ලෙහා තැනක.
අර ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බිස්නස් කරනකොට යන හොඳ තැන කොහෙද කියන එක. ඒකෙදිත් අපි ඉන්නේ පහළට. ඒකත් එක හේතුවක් මේක තමයි. ඒ හින්දා මුලින්ම මම පිළිගන්නවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ප්‍රශ්නයක් තියෙන එක මුලින්ම පිළිගන්න එපා. ඊට පස්සේ ප්‍රශ්නයක් නෙවෙයි විශාල ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි එක නීතිඥවරු මේකට කැමැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවද කියන චෝදනාව මම පිළිගන්නේ නැහැ. නමුත් යම් පොඩි ප්‍රමාණයක් ඒ පිළිබඳව අවබෝධයක් නැතුව ඒකට රෙසිස්ට් කරන්න ඉඩ තියෙනවා. කරන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපි කාලයක් තිස්සේ අපිට යම් යම් අවබෝධ තියෙනවා. කරුණු රාශියක් කරන්න තියෙනවා. මේ එක දෙකකින් සෙන්ටන්ස් එකකින් කියන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි, කතා කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. නමුත් අපිට ලොකු අදහසක් තියෙනවා මේ පිළිබඳව. නීති සංශෝධනය වෙන්නට ඕන, අලුත් නීති ගේන්නට ඕන, යල්පැන ගේන නීති වෙනස් කරන්නට ඕන, ක්‍රමවේදයේ කියන්නේ කාර්ය සාධක නීතියත් යම් යම් වෙනස්කම් වෙන්නට ඕන. ඊට පස්සේ අධිකරණය ඩිජිටලයිසේෂන් එකකට යන්නට ඕන. ඒ කියන්නේ මේ පරිගණක පද්ධති ආශ්‍රිතව වැඩ කිරීම සඳහා කරන්න පුළුවන් තැනකට යන්න පුළුවන්ද කියන එක බලන්නට ඕන. ඊට පස්සේ තේරුම් නැතුව හිරගෙවල් වල පොඩි දේවල් වලට ලගින අයට වෙන දෙයක් කරන්න පුළුවන්ද කියලා සලකලා බලන්නට ඕන. මේක කොම්ප්‍රිහෙන්සිව් කරන්න ඕනේ හැම දෙයක්ම. නඩුකාරවරු විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කරන්නට ඕන. නඩු යටිතල පහසුකම් සකස් කරලා දෙන්නට ඕන. ඉතින් මේක ලේසි නෑ. ශාලා අභියෝගයක් කාලයක් නොඋනේ. දැන් මොකද අර භූතානයේ පවා මම හිතන්නේ පැත්තට ගිහින් තියෙනවා. ඇයි අපේ රටේ මෙච්චර කාලයක් මේක නොඋනේ? ඔබතුමා ඇවිල්ලා මේ සම්බන්ධයෙන් කතා කරන තැනකට එනකම්ම මෙච්චර කාලයක් ඇයි මේ දේවල් නොඋනේ? තාමත් අපි වසර ගාණක් දකින්නේ නේද චාමර මේ ෆයිල් මිටියක් අරගෙන යන නීතිඥවරයෙක් තාම ඊළඟ නඩුවාරයේ දිනේවත් අපිට SMS ඇලර්ට් එකකින් ගන්න බැරි වෙලා තියෙනවා. හරියට හරි. දැන් ඒක කාටත් ඒක ඕනකම නැති වෙච්ච එක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඒක මට හිතෙන එක තමයි ජනාධිපතිතුමත් කියන්නේ. කවුරුත් මේක හිතට අරගෙන කරලා නැහැ. දැන් පහුගිය අවුරුදු 5 ගත්තාම ඒගොල්ලෝ සම්පූර්ණ කාලයම වැය කරේ රාජපක්ෂවරු කොහොමද හිරේ දාන්නේ, ඊට ඉස්සෙල්ලා හිටපු අය හිරේ දාන්නේ කියලා. ඒකට නීති ගෙනවා, අලුතින් උසාවි හදනවා, එක රැයින් උසාවි හදනවා, අලුත් පොලිසිය හදනවා. ඉතින් ඒ වගේ මේ අවාසනාවකට වගේ සිද්ධ වෙලා නැහැ. නමුත් අපි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය තමයි පරණ දේවල් කතා කරනකොට වැඩිය අපි කරන්න ඕන දේ කළ යුතුයි කියන එක. ඉදිරි අවුරුදු 10 අපිට මේ ක්‍රමවේදය වෙනස් කරගන්න පුළුවන් කමක් තියෙවිද මෙතුමා? අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් ඕනේ නැහැ අපිට. මම හිතනවා අපිට මේ ඉදිරි අවුරුදු 5 ඇතුළත සෑහෙන දෙයක් කරන්න පුළුවන් කියන එක. මම විශ්වාස කරනවා ඒක කළ යුතුයි. අපි නම් කතා කරන්නේ දෙවන වාරයක් පිළිබඳව. අපි කතා කරන එක වාරයක් පිළිබඳව. එක වාරයකදී අපි වැඩ කරලා පෙන්නලා අපි හොඳ නම් තියාගන්න නැත්නම් ගෙදර යවන්න. එතන තමයි අපි ඉන්නේ. අනිවාර්යයෙන්ම මොකද එච්චර කල් අපිට ඉන්න බෑ. අවුරුදු 10ක් ඉන්න බෑ මේක කරන්න. මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ ඉක්මනින්ම. ඉතින් අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ලොකු ඕනකමක් තියෙනවා. පෞද්ගලිකව බැහුවොත් මම ඒක බාරගත්තේ මොකද්ද කියලා උකට තමයි බාරගත්තේ. අපිට නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පිළිබඳ සතුටු වෙන්න පුළුවන්ද? නීතිපති දෙපාර්තමේන්තුව වෙනම ස්වාධීනව ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවක්. ඒ ඔවුන්ට අවශ්‍ය පහසුකම් අපි ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා. දැන් ගිය අවුරුද්දේ මම හිතන්නේ අලුතින් විශාල අලුත් ගොඩනැගිල්ලක් දැන් හදලා ඒකට යන්න උත්සාහ කරනවා. අලුතින් නිලධාරීන් රාශියක් බඳවාගෙන තියෙනවා. ඔවුන්ට අවශ්‍ය පඩි නඩියෙම සෑහෙන වැඩි කරලා තියෙනවා. ඒකට අනුව ඔවුන් ඒක කරන්නට ඕන. නමුත් ඔවුන්ට තව මොන හරි අවශ්‍ය නම් ඒකත් අපිට ලබා දෙන්න පුළුවන්. ඒක වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. අර චෝදනාවක් විදිහට ආවා මේ ෆයිල් ගොඩක් හිර වෙලා තියෙනවා, අවසන් කරලා යවපුවා නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වෙලා තියෙනවා. එහෙම ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවානේ. එතන දැන් ඔබ මහේස්ත්‍රාත් අධිකරණයට ගියොත් නීතිපති උපදෙස් කියලා නඩු යනවා නැවත අවුරුදු ගානකට. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවටත් සීමිත නිලධාරීන් ප්‍රමාණයකටත් විශාල ෆයිල් ප්‍රමාණයක් හැන්ඩල් කරන්නත් වෙලා තියෙනවා. අපි ඒකත් බලන්නට ඕන. අපිට එළියෙන් ඉඳගෙන කියන්න පුළුවන් ඒක. නමුත් ඔවුන්ට හැන්ඩල් කරන්න බැරි ෆයිල් ප්‍රමාණයක් තිබුණා නම් කොහොමද කරන්නේ ඒක? නිකන් එකපාරට මොන හරි ලියලා දාන්නත් බෑ. ඉතින් අපි ඒක දිහත් බලන්නට ඕන. ඔවුන්ට අලුතින් ආපු අයත් එක්ක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔවුන්ට තියෙන නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත්ද?
ඔවුන් ඩිජිටලයිසේෂන් එකට යන්න පුළුවන්ද වෙන මොන හරි තොරතුරු ඔවුන්ට ලබා දිය යුතුද කියන එක පිළිබඳව ප්‍රායෝගිකව හොයලා බලන්නට ඕන. නමුත් අර මෑන් පවර් කියන්නේ මේ ශ්‍රම ප්‍රමාණය ඇද්ද කියන පිළිබඳව ගැටලුවක් පහුගිය කාලේ නම් තිබුණා. ඒ හින්දා ඒ දිහාත් අපි බලන්නට ඕන. අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දීලා කොහොම හරි අපිට ඕන පුළුවන් තරම් ඉක්මනට මේ ඉන්ඩෙක්ස් එකේ අර පහළ සිට ඉදිරියට ඉදිරියට කොහොමද තල්ලු කරන්න කියන එක. දැන් අපි ඉන්න තැන 112 නම් මට අවශ්‍ය මේ ඉදිරි අවුරුදු 3 සිට 4 දක්වා කාලය තුල 50ක් ඇතුළට තල්ලු කරගත්තා නම් මට සෑහීමකටපත් වෙන්න පුළුවන්. මොකද 50කට ආවොත් 10ට තල්ලු කරන එක අමාරු නෑ. හොඳයි. අපි උසාවි පද්ධතිය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි යුක්තිය පසිඳලන්න මෙච්චර සල්ලි ගෙවන්න ඕනද කියන දේ. නීතිඥවරුන්ගේ ගාස්තු සම්බන්ධයෙන් නියාමනයක් හෝ යම් ආකාරයේ සීමාවකට එන්න පුළුවන්කමක් තියෙනවද? මම පෞද්ගලිකව නම් ඒ නියාමනය කිරීම පිළිබඳව එච්චර කැමැත්තක් දක්වන්නේ නෑ. මොකද ඒක කොහෙවත් එහෙම වෙන්නේ නැහැ. නියාමනයක් පිළිබඳව ඒ කැමැති අයට ගිහිල්ලා කැමැතිව තෝරගන්න පුළුවන්. නියාමනය කරොත් වෙන්නේ මිනිස්සු නඩු බාර ගන්න නැති ඉතුරු ඒ හොඳ දක්ෂ නීතිඥවරු දමන්ට එකක් නඩුවක් දෙකක් කරලා පැත්තකට වෙලා ඉඳි. නමුත් ඔබ කියපු ආකාරයට කාගේ හරි අපිට quality of justice කියලා කියන්නේ හොඳ අපි ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන් නම් නීතිඥවරු කවුද පෙනී හිටියත් කමක් නැහැ. හරි තීන්දුව අවසාන වශයෙන් එන තැනකට අපිට තල්ලු කරන්න පුළුවන් නම් අපි උත්සාහ කරන ජනාධිපතිතුමත් කියපු ආකාරයට දැන් ලංකාවේ දැන් නීතිඥ වෘත්තියේ අවුරුදු 3ක් හෝ 5ක් හිටියම සරල ඉන්ටර්විව් එකක් කරලා තමයි රජයට බඳවගන්නේ. මේ නඩුකාරවරුන් හැටියට බඳවගන්නේ. ඊට පස්සේ උන්ට එහෙම ෆෝමල් ට්‍රේනින් කියලා එකක් නැහැ. සම්ප්‍රමාණයකට පුහුණු වීමකට ලක් වෙලා ඔවුන්ව හුඟක් වෙලාවට ඔවුන් මේ වෘත්තියේ යෙදෙන ගමන් තමයි ඉගෙන ගන්න. නමුත් අපිට පුළුවන්කම තියෙන්නට ඕන සහ අපි උත්සාහ කරනවා මගේ එක අදහසක් පූර්ණ කාලීනව නඩු විනිශ්චයකාරවරු හැටියට ඔවුන්ට කටයුතු කිරීම සඳහා සම්පූර්ණයෙන්ම පුහුණු කරනු ලබන විනිශ්චයකාරවරුන්ගේ යම් අර විශ්වවිද්‍යාලයක් වගේ එහෙම නැත්නම් පුහුණු ආයතනයක් අවුරුදු 2-3ක් ගන්නලා සම්පූර්ණයෙන්ම පුහුණු කරලා ක්‍රමවේදයකට යවන්න පුළුවන් නම් එතකොට ඒක ඉතා වැදගත් දෙයක්. ඒ නිසා අපේ රටේ නීති මම එකක් විතරක් කියන්නට ඕන මොන අඩුපාඩු තිබුණත් අපේ නාඩුකාරවරු සහ අපේ අධිකරණයේ ස්වාධීනත්වය ඉතාමත්ම ඉහළගේ කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ යම් අඩුපාඩු නොවනයි කියන එක. ඒක හොඳ තැනක තියෙනවා මම හිතන්නේ. මම පෞද්ගලිකව මම අර ප්‍රශ්නෙටම පුංචි කාලේ මට විනාඩියක් දෙන්න පොඩ්ඩක්. අර ආපු ප්‍රශ්නෙටම එකක් එකතු කරොත් නීති ආධාර කොමිෂන් අපි හිතමු දුප්පත් මිනිසෙකුට ගියොත් එහෙම ඒ මිනිසයාට ගෙවන්න නීතිඥවරුන්ට ගෙවන්න සල්ලි ප්‍රමාණවත් නැතිනම් ඒ අය කොහොමද යුක්තිය ඉෂ්ට කරගන්නේ? ඒක ඔබ කියන පැත්ත තමයි නීතිඥවරුන්ට මුදල් ගෙවන්න පුළුවන්ද කියන එක. දැන් නීතිඥවරුන්ට මුදල් ගෙවන්න බැරි නම් මොනවද උන්ට තියෙන විකල්පය? දැන් අපි දන්නවා කාලයක් තිස්සේ අපේ අටුවේ රටවල් වල අපරාධ නඩුවලදී නම් නීතිඥවරයෙක් නැත්තම් වෙන නීතිඥවරයෙක් රජයෙන් පත් කරලා උට උදව් කරනවා. අසයින් කවුන්සල් කියලා අපි කියනවා. නීති ආධාර කොමිසම ක්‍රියාත්මක වෙනවා. නීති ආධාර කොමිසමිනුත් පුළුවන් දෙයක් උදව් කරනවා ඒ උන්ට. දැන් අපි බලනවා මේ නීති ආධාර කොමිසම මීට වඩා කාර්යක්ෂම කරන්න පුළුවන්ද? ඔවුන් එක්ක සාකච්ඡා කරනවා. මම සඳුදා වැඩ බාර ගන්නවා. ඊට පස්සේ මම යටතේ ගැසට් කරලා තියෙනවා ආයතන 18ක්. ඒ එක්කෙනා වෙනම අරගෙන නීති ආධාර කොමිසමත් එක්ක වෙනම සාකච්ඡා කරලා ඔවුන්ගේ පරාසය, ඔවුන්ගේ විෂයපතේ, ඔවුන්ගේ ක්‍රියාශීලීත්වය වැඩි කරන්න කොහොමද අපිට රජයක් වශයෙන් උදව් කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව මම ලොකු ඕනකමකින් ඉන්නවා. සූතිය වෙන පැහැදිලිව. ඔව්. චාමර ඒ වගේම අපිට දැනගන්න අවශ්‍ය වෙන කාරණා තමයි රටේ සාමාන්‍ය ජනතාව ඔබ සඳහන් කරා වගේ විශාල මුදලක් වැය කරන්න බැරි බොහෝ පිරිස සමත මණ්ඩලයේ ආධාරය ලබාගෙන Tamanගේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රියාවලිය තවදුරටත් ජනතාව අතර සක්‍රිය කරන්න සහ ජනතාවගේ දැනුවත් වීම අඩුකම නිසා අධිකරණයට එකතු වෙන නඩු ප්‍රමාණය වැඩි වී තිබෙනවා නේද? ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස කොහොමද? අනිවාර්යයෙන්ම දැන් මම හිතනවා ඒක හරි වැදගත් දෙයක්. අපි සමත මණ්ඩලය නැවත වතාවක් ඔබ කියනකොට කොහොමද දැනගත කරන්නේ? කොහොමද මිනිස්සු අපි
people's friendly මිනිස්සුන්ට මිත්‍රශීලී කරන්නේ කොහොමද? උන්ගේ විශ්වාසය දිනාගන්නේ කොහොමද? ඒ ඉන්න අයට ට්‍රේනින් දෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් මම සලකලා බලන්න ඕනේ. ඒකයි මම කිව්වා අර ඒ 18න් එකක් සමත මණ්ඩලය. ඒ සම්බන්ධයෙන්ුත් මම සලකා බලනවා. අද මම වෙනම සාකච්ඡාවක ඉන්නකොට කවුද එක්කෙනෙක් කිව්වා දැන් පිට රටවල් වල දැන් අපි කියමු ට්‍රැෆික් ඔෆෙන්ස් එකක් වගේ. සාමාන්‍ය ට්‍රැෆික් ඔෆෙන්ස් එකක් වුණාම ඇයි මම උසාවියට යන්නට ඕන? උසාවිය ගිහිල්ලා මම විතරක් නෙවෙයි මාත් එක්ක තව එක්කෙනෙකුත් යන්න ඕනේ. ඇයි මට ඇතුලේ දාලා මම බේල් ගන්න හරි මොකට හරි දඩේ ගෙවන්න හරි. ඉතින් ඒ වගේ මිනිස් පැය කීයක් ඔබ කියපු ආකාරයට දවසකට නිරපරාධද යනවද? දැන් ට්‍රැෆික් ඔෆෙන්ස් එකක් වගේ එකක් සාමාන්‍යයෙන් වෙන එකක් නේ ඕක. ඉතින් ඕකට උසාවිය ගිහිල්ලා ඇතුලට නගින්න ඕන කියලා. දැන් ඒක බැරිද ඔන්ලයින් ඒකේ ෆයින් එක ගෙවන්න. ඉතින් අපි මේක සලකා බලාගෙන යනවා. ඉතින් මම දන්නේ නැහැ කොච්චර කල් යයි කියලා. නමුත් ප්‍රාමාණාත්මකව මම මේ ප්‍රශ්න පිළිබඳව මට අවබෝධයක් තියෙනවා. අවබෝධයක් තියෙනවා සහ මම නීතිඥ සංගමයේත් එක්ක සම්බන්ධ වෙලා මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මැදිහත් වෙලා කටයුතු කරපු එකනේ. 2016 අවුරුද්දේ මම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික නීති සම්මේලනයක් තියෙනවා හැම අවුරුද්දෙම. ඒ සම්මේලනයට වෙනම කමිටුවක් තියෙනවා. ඒ කමිටුවේ වරෙන් වර අවුරුද්දෙන් අවුරුද්දට සභාපතිවරයෙක් පත් කරනවා. මම 2016 අවුරුද්දේ ඒකේ සභාපතිවරයා. මම ඒ පවත්වපු ඒ සම්මේලනයේ තේමා වුණේ නීතිය ප්‍රමාදය කියන එක. ඒක දවස් 3ක් අපි පවත්වුවා. රෙසිඩෙන්ෂියල් එකක් ගෘහත් ඉඳලා කරපු එකක්. පිටරටිනුත් අපි කට්ටිය ගෙන්න ගත්ත ජනාධිපතිතුමා හා අගමැතිතුමා මේ ඒකට ආවා මේ විවෘත කරනකොට. එතකොට මට ඒ පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා. නමුත් ඉතින් වැදගත්ම දේ අපිට මේක කලන්න ඕනේ. කතා කරන්න කාටත් පුළුවන්. මම ඒක දැනගෙන තියෙනවා. මම මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. කතා කරලා වැඩක් නැහැ කියලා දන්නවා. මම හිතනවා මම කියන්නේ let bad do the talking. අපි ක්‍රිකට් ගහනකොට මිනිස්සු විවේචනය කරනකොට කියනවා let bad do the talking කියලා. කියන්නේ ඔබට ඒකෙන් විසඳන්න පුළුවන් හොඳම දේ තමයි ලකුණු ගහලා කියලා. ඒ වගේ අපි මේක කරන්නට ඕන. කරේ නැත්නම් මගේ කාලයත් අපරාධේ රටට විශාල අපි වග කියන්න ඕනේ. ඔබ කියපු ආකාරයට නැවත වතාවක් ඊළඟ වර්ෂතර කවුරු හරි ආවොත් කියයි මෙච්චර කල් ඉඳලා අනිත් ඇමතිවරු ඔච්චර ඉඳලා මගේ නමත් ඒකට වැටෙනවනේ. ඉතින් මට ඒක කරගන්න අවශ්‍ය නැහැ. ඔබතුමා කලින් සඳහන් කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය අතින් ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමක ඉන්නවා කියලා. නමුත් පසුගිය කාල සීමාවේ යම් ඇතිවෙච්ච සිදුවීම් හරහා මේ ස්වාධීනත්වය පිළිබඳව ජනතාවගේ තුල යම් සැකයක් ඇති වුණා නේද? මේක නැවතත් නිවැරදි කිරීමට මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන්? ඇත්ත වශයෙන්ම ඒක හොඳයි ඔබේ ප්‍රශ්නය අහපු එක. දැන් ඒ වගේ හැම අවස්ථාවකදී පහුගිය කාලෙදී ටෙලිෆෝන් කෝල් එහෙම දීලා යම් දේවල් සිද්ධ වුණා. නමුත් ඒ ඔක්කොම තියෙද්දි තමයි මම කියන්නේ ඒක හොඳයි ඔබේ ප්‍රශ්නය අහුවේ. ජනතාවට ඒ සහතිකය අපි දෙන්නට ඕන. දැන් අපි මේ සිස්ටම් එකේ අවුරුදු 25ක් මම හිටපු කෙනෙක්. මම මැජිස්ට්‍රේට් මහේස්ත්‍රාත් අධිකරණයේ ඉඳලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ දක්වා සියලු උසාවිවල පෙනී ඉඳලා තියෙනවා. දැන් මේ පොදුවේ අපේ උසාවිවල අධිකරණ ස්වාධීනත්වය තියෙනවා. ඒකට ව්‍යාතිරේක තියෙනවා. සමහර අය ඒක මැදිහත් වෙන්න යනවා. ඒකට ක්‍රමවේදයක් හොයාගන්නට ඕන. ඒක මම හිතන්නේ තාමත්ම වැදගත් අධිකරණ සේවා කොමිෂන් සභාවට මෙන්ම අනිකුත් විනිශ්චයකාරවරුන්ගේ ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වැරදි කරන අය කීප දෙනා හඳුනා ගන්න. නැත්නම් අර සම්පූර්ණ ක්‍රමයටම එක්කෙනෙක් දෙන්නෙක් හානි කරනවා. පොදුවේ මම බය නැතුව කියනවා අපේ අධිකරණයේ ස්වාධීනත්වයේ සෑහෙන්න ඉහළ අධයක අපි ඉන්නවා අනිත් රටවලට සාපේක්ෂව. තව යම් ඉම්ප්‍රූව්මන්ට් වලට ඉඩ තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ දෙන තීන්දුව ඔක්කොම නිවැරදි කියන එක. අමාරු තීන්දුවත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. නමුත් ඒ දෙන්නේ මේ බලපෑම් මුඩවත් එහෙම නැත්නම් වංකවත් නොවන තාක්කල් අපිට ඒක කරන්න ප්‍රශ්නයක් නැහැ. මොකද ඕනෑම රටක ඒක වෙන්න පුළුවන්. හරිද? ඒ පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිවැරදි කියලා උන් විශ්වාස කරලා දෙන තීන්දුව තාක්කල්. ඒ ප්‍රමාණයට මම ඉතාමත්ම මම අධිකරණ ඇමතිවරයා වශයෙන් සහ මෙරටේ නීති ශ්‍රේෂ්ඨයට සම්බන්ධ පුද්ගලයෙක් වශයෙන් ඒක බේනක කියනවා මිනිස්සු හැබැයි පෙරදුනාම කීතේ සාමාන්‍ය දෙයක් නේ. ඒක නඩුවක් ඇහුවත් එක්කෙනෙක් දිනනවා එක්කෙනෙක් පරදිනවා. පරදින එක්කෙනා කියනවා අරක වුණා මේක වුණා කියලා. ඒක ඇත්තක් නෑ. හුඟක් වෙලාවට ඒක හරි අසාධාරණයි. හැබැයි කීප දෙනෙක් යම් ව්‍යාතිරේක තිබුණා. ඒකට අපි ඒක හොයාගන්නට ඕන. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය කියලා කියන්නේ මේ ක්‍රමයේ සම්පූර්ණ එක නෙවෙයි. අධිකරණ ස්වාධීන විය යුතුමයි. ඒක ගැන කතා කරන්නත් ඒක නැත්තම් හිත වැඩක් නැහැ.
නමුත් ඒ ඔබ කියපු අනිත් ඒවා තමයි ඊට ඒකට එකතු වෙන්න ඕනේ. අධිකරණයේ ක්‍රියාදීන වෙලා සුවාදීන වෙලා විතරක් මදි. අපි කිතමු පොඩි දික්කසාද නඩුවක් අවුරුදු 10ක් යනවා නම් මොනව කරන්නද? දික්කසාද වෙලා වැඩක් තියෙනවා. ශරීරයේ ඡය වෙනවා. ලබා ගන්න දෙයක් නැහැ. ඉඩම් නඩුවක් අවුරුදු 20ක් යනවා නම් මොකද්ද වැඩේ? ඒ ස්වාධීන තීන්දුව දීලා. ඉඳා මේ තියෙන දේ රැකගෙන ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන අපි කොහොමද මේ ක්‍රමයේ වෙනසක් කරලා ඔබ කියපු ආකාරයට ඉක්මනින් නිවැරදි සහ අඩු වියදමකින් පිරිවැයකින් විසඳ ගන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියන එක. මම හිතනවා අපේ නීතිඥ මහත්වරුත් පිළි අරන් තියෙනවා ක්‍රමවේදය හොඳ වුණොත් ඉක්මනින් මේක ඉවර කරගන්න පුළුවන් වුණොත් මිනිස්සු වැඩියෙන් නඩු කියයි. එහෙම නැත්නම් ඉතින් එංගලන්තයේම ඇමරිකාවේ කවුරුත් නීති වෘත්තිය නොකරයිනේ. ඇයි ඉක්මනට නඩු ඉවර වුණයි කියලා ඒක වැරදි වැටහීමක්. ඉක්මනට නඩු ඉවර වුණොත් වැඩි මිනිස්සු නඩුමකට බැසි. ඇයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. එතකොට මේක සියල්ලන්ටම හොඳයි. එතනට අපි යන්නට ඕන. අපි කෙටි වෙලා අපි කතා බහ කරමින් හිටියේ අභිනව අධිකරණ අමාත්‍යතුමා සමගින්. අමාත්‍යතුමනි මේ අධිකරණයක් තුළ ගොනු කරන නඩුවක කල්යාම සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී බොහෝ වෙලාවට නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයන් පවා සඳහන් කරන්නේ අපේ රටේ මේ සාක්ෂි ගොනු කර ගැනීම සහ සාක්ෂි ලබා ගැනීමේදී විශේෂයෙන් රජයේ ආයතන මේ දත්ත පද්ධතිවල එකතුවක් නැතිකමත් විශාල ලෙස බලපානවා කියන කාරණේ විශේෂයෙන්ම මේ ආගමන විගණන දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පත් පිළිබඳව හෝ එවැනි සාක්ෂි ඉදිරිපත් කිරීමේදී මේ ක්‍රමවේදය සාක්ෂි ගොනු කර ගැනීම සහ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කොයි විදිහටද අධිකරණ පද්ධතියේ ප්‍රගමනය වෙනුවෙන් යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ? අනිවාර්යයෙන්ම ඩිජිටල්කරණය මගේ එක ප්‍රමුඛතාවයක්. ඒක ඉක්මනට සිදුවිය යුතු දෙයක්. මම හිතනවා ඔබ කියපු ආකාරයට ලැජ්ජාවට කාරණයක් අපි ඩිජිටල්කරණය වෙලා නැහැ කියන එක. මෙතරම් ප්‍රමාද වීම. මෙච්චර ප්‍රමාද වීම. විශේෂයෙන්ම ඔබ කියපු ආකාරයට භූටානිය වෙන රටවල් වල. දැන් ඉන්දියාවේ ඩිජිටල්කරණයට ලක් වෙච්ච දේවල් සම්බන්ධයෙන් නීති ගෙනලා තියෙන අවුරුදු ගානකට ඉස්සෙල්ලා. දැන් ඊයේ පෙරේදා මම නඩුවකට අධ්‍යයනය කරනකොට දැන් අපි කියමුකෝ ඔබ කියපු ආකාරයට අපි කියමු අපේ ඉඩමක් සම්බන්ධයෙන් පත්තුරුවක් ගන්න ඕනේ කියලා. අද ගිහිලා රාෂ්ට්‍රීයාදු වෙන්න ඕනේ අවුරුදු ගාණක් ඒක අරගන්න. අමතර ගාණක් තව කාට හරි දෙන්නත් ඕනේ අපි. දෙන්නත් ඕනේ. නමුත් දැන් ඒවා ඩිජිටල් කරන්නේ වුණාම ඉන්දියාවේ ඔබ කියපු ආකාරයට සාක්ෂි ආඥාපන අතර සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. ඔබට පුළුවන් ඒ කම්පැනි ඕඩිනන්ස් එක යටතේ අපි කියමුකෝ මේ යම් කිසි දෙයක් කම්පැනි රෙජිස්ට්‍රාර්ගෙන් ගන්න ඕන කියලා ඔබට ඔවුන්ගේ මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. ලොග් වෙලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා ඔබ සර්ටිෆිකට් එකක් දෙන්න ඕන මේකේ තියෙන එක සත්‍ය වශයෙන්ම සලකලා බලලා තමයි මම දාලා තියෙන්නේ මගේ කම්පියුටර් එකෙන් තමයි මේක ඩවුන්ලෝඩ් කරගන්නේ. සාක්ෂි වශයෙන් එක ආවේශනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕක අපේ ලංකාවේ නම් මොකද්ද? ඕකට අපි යන්නට ඕන මේ සමාගම් මැදුරට ෆයිල් එක හොයාගන්න දවස් 3ක් විතර යන්න ඕන ඔබ කියපු ආකාරයට විවිධ දේවල් කරන්නට ඕන. ඔය ෆයිල් එක නැහැ කියනවා නැති වෙලා කියනවා ෆොටෝකොපි කියනවා ඊට පස්සේ ඒක අරගෙන එන්න ඕන. ඒක අස්සම් කරන්න තවත් යන්නට ඕන. මේක යන්න බෑ ওই විදියට. එහෙනම් දැන් ඉන්දියාව වගේ රටකත් ඕක එච්චර දිල්ට ගිහිල්ලා කියනවා නම් අපි එතනට යන්න ඕන ඩිජිටල් කරණය තාමත්ම වැදගත්. මේක මේ මැජික් එකක් නෙවෙයි. මේක සාමාන්‍ය දෙයක් අද වෙනකොට. දැන් මිනිස්සුන්ගේ බොරු බියන්නේ මේකට තියෙන්නේ. දැන් O level කරනකොට ලංකාවේ රෙජිස්ටර් කරගන්නවයි කියලා කිව්වා ඇප්ලිකේෂන් බාර ගන්නවයි කියලා කිව්වා රෙජිස්ටර් කරන්න මේ අවුරුද්දේ ඔන්ලයින්. මිනිස්සු බය වුණා මේක හරියන්නේ නැහැ ගමේ අරයටයි මෙයාටයි ඔක්කොටම මේක රෙජිස්ටර් කරන්න පුළුවන්ද කියලා. දන්නවද 186කට වැඩි ප්‍රමාණයක් O level කරන ළමයි ඔන්ලයින් රෙජිස්ටර් වුණා කියන්නේ. මිනිස්සුන්ටත් ඕන මේක. මිනිස්සුන්ටත් කරදරයි මේක දිගට ඇවිල්ලා ඉස්කෝලේට ගිහිල්ලා ලියලා පස්තරයක් කරනකොට. ඉතින් ඒ ක්‍රමවේදයට අපිට අනුගත වෙන්න පුළුවන් නම් ඉක්මනට ඒක වෙයි. ඒකදා ඒක කරමු අපි. අර සිතාරා ප්‍රශ්නෙම ඉස්සරහට આવොත් අපි නීති පොතට આવොත් අර අපි දන්නවා කෝච්චි පාරේ ගියොත් 7-10ක් හරි වගේ දැන් අච්චු කරුන් ලැබේ කියලා. ඒ වගේම රෝම ලන්දේසි හොවවා තේසවලාමේ හොවවා මේ තැනට එනවා. අර ICJ ආයතනයේ ජාත්‍යන්තර වශයෙන් කියලා තිබුණ අපේ රටේ අපරාධ නීතිය ක්‍රියාත්මක වෙද්දී මානව හිමිකම් කඩවීමක් සිද්ධ වෙනවා කියන චෝදනාවක් තියෙනවා. නීති පොත වෙනස් කරන්න අදහසක් නැද්ද ඔබතුමාගේ? තියෙනවා. ලොකු අදහසක් තියෙනවා. කරුණු රාශියක් තියෙනවා නීති වෙනස් විය යුතු. ඒකට අපි දන්නවා අපිට තියෙනවා ලෝ කමිෂන් කියන එක. නීති කොමිසම. ඒකට ලංකාවේ
විශිෂ්ටතම නීතිඥවරයෙක් වන අපේ රොමෙෂ් ඩි සිල්වා ජනාධිපති නීතිඥතුමා තමයි සභාපති. ශ්‍රී ලංකාවේ විශිෂ්ට නීති විශාරදයන් රාශියක් එකේ ඉන්නවා. ඉතින් ඔවුන් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ යෝජනාත් අරගෙන මේ සංශෝධනය කිරීම බලාපොරොත්තු වෙනවා අපි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් එක්ක ළඟින් වැඩ කරලා ඔවුන්ගේ අදහසුත් අරගෙන ඒ දේ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ඒ දේ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නීති සංශෝධන රාශියක් තියෙනවා අපි කළ යුතු කරන්න ඕන. ඒ සඳහා ඔබ ලොකු බරතැබීමක් කරයි කියලා අපි විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම මට ලොකු ඕනකමක් තියෙනවා ඒක කරන්න. ඒක හින්දම තමයි මම මේක බාරගත්තේ. මේක කරන්න උත්සාහ අපි දිගටම දැන් කතා කරලා තියෙනවා. මේ පිළිබඳව දන්නවා. එළියෙන් ඉඳගෙන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ සියල්ල කිසිවක් ඉෂ්ට වුණේ නැති හින්දා අවසාන වශයෙන් මේ අපිට ලැබුණා අවස්ථාවක්. ඒක අපි හරි කරමුයි කියන තැනට හින්දා තමයි මේක අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. නැතු වෙන දෙයකට නෙවෙයි මේක වෙන දෙයක් කරන්න අපිට ඕනකමකුත් නැහැ. මේ ඊට වඩා අපේ රස්සාව කරගෙන ඉඳ තිබුණා. නමුත් අවසාන වශයෙන් මේක කවුරු එකක්වත් කරන්නේ නැතිකොට අපිවත් කරන්න ඕනේ. ජනාධිපතිතුමා ඒක තමයි මට කිව්වේ. මේක ඔබතුමාගේ ශේෂ්ත්‍රය. ඔබතුමා මේක දන්නවා. කරන්න ඕන දේත් දන්නවා. එයින්ද කරන්න අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා කියන එක තමයි එතුමා මට මේක බාර දෙනකොට කිව්වේ. ඔබතුමා සඳහන් කළ රස්සාව කරගෙන හිටියනම් හොඳයි කියලා. ඔබතුමා දීර්ඝ කාලයක් නීතිඥ වෘත්තිය නියැලුණා. ආර්ථික වශයෙන් ඉතාමත්ම වාසිදායක වෘත්තියක් අතහැරලා ක්‍රියාකාරී දේශපාලනයට එම පිළිබඳව මොකක්ද අදහස? ඒක තමයි දැන් මම එන්න ලොකු කැමැත්තක් තිබුණ කෙනෙක් නෙවෙයි. නමුත් මගේ දේශපාලන මතය හැමදාම තිබුණේ මේ කඳවුරත් එක්ක. ඒක වෙනසක් නැහැ. නමුත් මේ සැරේ මට එන්න කරුණු දෙකක් බලපෑවා. එකක් තමයි ජනාධිපතිතුමාගේ ඒ දර්ශනයට ශක්තියක් දෙන්න එතුමාට සහයෝගය දක්වන්න විශේෂයෙන්ම නීති ශාස්ත්‍රයේදී යම්කිසි දෙයක් කරන්න ඕනකමක් තියෙන එක. දෙවැන්න ඔබ මුලින් ආපු ප්‍රශ්නය මේ ජාතීන් මත පදනම් වෙච්ච මේ දේශපාලනයෙන් මුස්ලිම් ජනතාව බේර ගන්නට ඕන. මුස්ලිම් ජනතාව ඉවත් කරන්නට ඕන. මුස්ලිම් ජනතාව ජාතික දේශපාලන ප්‍රවාහයට තල්ලු කරන්න ඕන. ඒ සඳහා නායකත්වයක් දෙන්න. පාලමක් වෙන්නට ඕන. ඒ සඳහා කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න ඕන කියන එක දැන් ඒ හේතු දෙක මත මම හිතුවා යම් අභියෝග තිබුණත් මේ වෙලාවේදී මේක බාරගෙන වැඩ කරන්න ඕන කියලා. මට හිතෙනවා අපි වැඩ කරනකොට අපි වැඩ කරන දිහා බලලා සහ අපි පෙනී සිටින දර්ශනය දිහා බලලා මිනිස්සු තේරුම් ගනි. හොඳයි. නීති ක්‍රියාවලිය ගත්තාම අතනින් එහාට පොඩ්ඩක් ආවොත් මේ ඊළඟ කාරණේ තමයි විනිසුරුවරුන් පත් කිරීම, ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම. මේක දේශපාලනීකරණය වුණා කියන දේ පිළිබඳ බරපතල විවේචනයක් තියෙනවා. ඔබතුමා යටතේත් එහෙම වෙයිද? ඇත්තටම එහෙම වෙලා තියෙනවද? යම් අවස්ථාවලදී නොවුණා නෙවෙයි. ඒක වුණානේ. නමුත් ජනාධිපතිතුමා ආවට පස්සේ ඔබ දකින්න නැති අපි කරපු පත් කිරීම. සියලු පත් කිරීම කරේ කුසලතා උඩ. ඉතින් ඉදිරියටත් එහෙම කරන්න තමයි අපේ බලාපොරොත්තුව. කුසලතා කියලා කියන්නේ ජේෂ්ඨත්වයේ විතරක් නෙවෙයි. වැඩ කරන්න පුළුවන් හැකියාව. ඉතින් ඒක බල්ල ක්‍රමවේදයක් සකස් කරලා ඒ අනුව තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් අපිට අවශ්‍ය අය එකන් අර පත් කිරීමේ ඕනකමක් හැකියාවක්කුත් ඇත්තෙත් නැහැ. ඒක කළ නොයුතුයි. මොකද ඒක අසාධාරණයි ඒ දිහා බලාගෙන ඉන්න අයට. ඒක පැත්තක්. ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම අවසනාවකට වගේ හාස්‍යකට ලක් වුණා පහුගිය කාලෙදී. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. මොකද ඒක දක්ෂතාවයෙන්, හැකියාවෙන්, මහන්සියෙන් ඒක උපයාගත්තු අයට කරන ලොකු අසාධාරණයක්. දැන් වෙන දෙයක් දක්ෂ නීතිඥවරයෙකුට වෙන දෙයක් නැහැ. තමන්ගේ ජීවිතේ, තමන්ගේ වෘත්තීය ජීවිතයේ තියෙන එකම අපේක්ෂාව එතනට යන්න. ඒක යා යුතු එකම වගවිය යුත්තේ ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණත්වයට පත් වීමෙන්, විශිෂ්ටයෙක් වීමෙන්. ඒකට වෙන දේවල් සම්බන්ධ කරගෙන එතනට යන්න පුළුවන් නම් ඒ ක්‍රමවේදය හරි නෑ. පැහැදිලිව. ඒකට අපි කැමති නෑ. වාසනාවකට වගේ ගිය අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කරා. දැන් දිගින් දිගට පත් කරගෙන යනකොට ඒ බාර් ඇසෝසියේෂන් එක මැදිහත් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කරා මේ සම්බන්ධයෙන් යම් නිර්ණායක දෙන්නයි කියලා. ඉතින් ඒ නිර්ණායකත් මම හිතන ලබා දීලා තියෙනවා. ඒක බලන්නට ඕන. මට ඒ නිර්ණායකත් එක්ක අපි සාධාරණ නිර්ණායක ටිකක් හදා ගන්නට ඕන. මොන පදනමක් උඩද
ජනාධිපති නීතිඥවරු පත් කළ යුත්තේ හා පත් කළ හැක්කේ කියන එක පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා අතිගරු ජනාධිපතිතුමාණන් ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් තියෙනවා එතුමා නීතිඥවරුන්ට සහ ජනාධිපති නීතිඥවරුන්ට පිළිබඳව සත්‍ය ස්වරූපය එතුමා අඳුරනවා දන්නවා ඒ හින්දා ඒ පහුගිය වකවානුවේ වෙච්ච වැරදි නම් වෙන්නේ නැහැ මේ ජනාධිපතිතුමා යටතේ හොඳයි. දැන් අපි දන්න කාරණයක් තමයි චාමර අපේ රටේ අධිකරණ පද්ධතිය තුළ අපි අහපු පළවෙනි ප්‍රශ්නෙට ඔබතුමා සඳහන් කරා මම ඉන්නේ මේක රැකගන්න සහ මේකට අවශ්‍ය යටිතල පහසුකම් ටික සපයන්න කියලා. අධිකරණ ශාස්ත්‍රය තුළ තියෙන ප්‍රාථමික තත්ත්වය ඉවත් කරලා යම් තාක් දුරකට 100%ක් නැති වුණත් යම් කිසි වැඩි ප්‍රමාණයකට ඒක යහපත් තත්ත්වයකට ගේන්න සහ අධිකරණය සම්බන්ධයෙන් පුංචි හෝ විශ්වාසය බිඳීමේ කාරණා තිබුණා නම් ඒකත් නැති කරන්න. මෙතෙක් හිටිය ඇමතිවරු කිව්වා වගේම ඔබතුමාත් මම කරනවා කියලා විතරක් කියනවාද එහෙම නැත්නම් කරන්න කොතනින්ද පටන් ගන්න? සහ ඔබතුමා පිළිබඳව දෙන්න පුළුවන් සහතිකය කොහොමද? ඔව් දැන් සහතිකය කියන්නේ ඉතින් ඒක මාස 6කින් අවුරුද්දකින් තමයි බලන්නට ඕන මම කරනවද කියලා. සහතික දීලා වැඩක් නැහැ මේක කරන්න බැරි නම්. ඒක මම දන්නවා. ඒක මම දැනගෙන තේරුම් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ එකම අවස්ථාවකදී විවිධ ශාස්ත්‍ර රාශියක් එකම වෙලාවෙ වෙන්න ඕන. නැත්නම් එකක් ඉවර කරලා අනිත් එක එනකන් ඉන්න බෑ. එතකොට යටිතල පහසුකම් සැලසෙන්නට ඕන, අධිකරණ නවීකරණය වෙන්නට ඕන, ඩිජිටල් කරණය වෙනම සිද්ධ වෙන්නට ඕන, නීති සම්පාදනය වෙනම වෙන්නට ඕන, නීතිපති කෙටුම්පත් ආයතනයේ කට්ටිය මදි නම් ඒකට වෙනම දෙන්නට ඕන. අර අපි කියනවා මල්ටි ප්‍රොංග් අප්‍රෝච් එකක් කියලා. එකම වෙලාවකදී විවිධ අවස්ථාවලදී මොකද එච්චර බරපතලයි මේ සිද්ධිය. එහෙනම් මම පූර්ණ කාලීනව ඒක වෙනුවෙන් කැප වෙන්න තමයි බලාගෙන ඇවිල්ලා තියෙන්නේ. මට ඉතින් ජනාධිපතිතුමත් ඒ සාහිතිකය දීලා තියෙනවා ඔබ ඒක කරන්න ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවයි කියලා. ඉතින් මේ ඔබට පුළුවන් අහන්න අවුරුද්දකින් විතර මොකද්ද කළේ අවුරුද්දක කියලා. ඒකට මට සෑයීමටපත් වෙන්න බැරි උත්තරයක් දෙන්න බැරි නම් මම මේ පුටුවේ තවදුරටත් මම අධිකරණ ඇමතිවරයා හැටියට කටයුතු කරන්නේ නැහැ. හොඳයි. අපි ඇත්තටම අද දවස් තුලදී බලාපොරොත්තු වෙන්නේ අර සමාජයේ තියෙන ප්‍රශ්න ටික මොකක්ද කියන දේ ඔබතුමාත් මේක හඳුනගෙන ඇත්තේ. ජනතාව තුළ තියෙන ප්‍රශ්න මොකක්ද කියන දේ අපි ඔබතුමාට ගෙනියන එක තමයි අපි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ. තාම වැඩ බාරගත්තෙත් නැහැ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඔබතුමා මේ කියූ කාරණා සම්බන්ධයෙන් 100%ක් වගකීමකටපත් වෙයි කියලා. අපි කතාබහ අවසන් කරොත් රංගන මේ අවසානයේ මට ඔබතුමාගෙන් විමසන්න තියෙන දෙයක් තමයි ඔබතුමාලා කඳවුරේ අය ඔබතුමාත් එක්ක අමනාපයක් නැද්ද? ජාතික ලැයිස්තුවෙන් පළවෙනි පාර පාර්ලිමේන්තුවත් ඇවිල්ලා කැබිනට් ඇමතිකමකුත් හම්බුනහම ඇතුළේ මොකොත් අවබෝධ ප්‍රශ්නයක් නැහැ. මට ඇත්ත වශයෙන්ම මම දන්නේ නැහැ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවද කියලා. පොදුවේ මට හිතෙනවා අපේ කඳවුරේ අය හුඟක් අය දැන් මම 2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ලංකාව වටාම ගියා මේ ප්‍රචාරණ කටයුතු වලට. ඒ සියලු ප්‍රචාරණ කටයුතු වලට මම නියලුනේ ඒ පළාතේ ඉන්න අපේ පක්ෂයට සම්බන්ධ ඉහළම අධිකාරියත් එක්ක. මට මතකයි ඒ කාලෙත් එතුමන්ලා මාව හඳුන්වලා දෙනකොට හඳුන්වලා දුන්නේ විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ මම මතක කරනකොට අනාගතයේ ඔබතුමන්ලාගේ නායකයා අපේ අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍යවරයා කියන. ඒකෙන්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ප්‍රශ්නයක් නැතුව පොදුවේ ඒ ව්‍යුහය තුළ මම හුඟක් අය මම දේශපාලනය නොකරාට මේ සියලු අයත් එක්ක ඉතාමත්ම සම්බන්ධ වෙලා කටයුතු කරලා තියෙනවා. නීතිමය වශයෙන් පක්ෂයේ මම හිතනවා පක්ෂයට නීතිපති දෙපාර්තමේන්තුවක් තිබුණා නම් මම තමයි නීතිපති දෙපාර්තමේන්තුව. ඒ පක්ෂයේ සියලු කාක් නඩු කරලා තිබුණා. මගේ ජූනියර්ස්ලා කරලා තියෙනවා. පක්ෂය වෙනුවෙන් නඩු රාශියක් පෙනීලා තියෙනවා. 2015 8 වෙනිදායින් පස්සේ පක්ෂයට නීතිඥවරුන් සම්බන්ධ නොවෙනකොට හිතපු ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්තුමාට කවුරුත් නැතිකොට මුලින්ම ඉදිරිපත් වෙලා අය සම්බන්ධයෙන් කටයුතු කරලා ඒ ටීම් එක හදලා ඒ සියල්ල අපි කරා. ඒකත් එක්ක අපිට විශාල සම්බන්ධතාවයක් පක්ෂයේ සියලු දෙනා එක්කම සම්බන්ධ වෙලා තියෙනවා. පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණාම ඒ ඔක්කොටම ඉදිරිපත් වෙනයි මම. එතකොට පක්ෂයේ අපේ දෙන්නේ තුන් දෙනෙක්ව එළියට දාන්න හදනකොට ඒ වෙනුවෙන් පෙනී ඉඳලා තානන් නියෝග අරගෙන උමුගේ මන්ත්‍රීකම් රැකගන්න සඳහා පෙනී සිටියේ අපේ චේම්බර් එකෙන්. ඊට ඇරුණම අලුත් ව්‍යවස්ථා සංශෝධන එක ගේනකොට ඒවට විරුද්ධව 20 වන සංශෝධනය කියලා දෙසරයක් සංශෝධනය ගෙනාවා. පළාත් සභාව කල් දාන්න නම් දේවල් ගෙනාවා. ජනාධිපතිවරණය කල් දා ගන්න උත්සාහ කරා. ඒ සියලු දේවල් වලදී පෙනී ඉඳලා වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ සියල්ල කටයුතු කරනකොට ඉබේම මට මම හුඟක් තැන් වලට ගියාම
දැන් මම ගාල්ලට ගියාම ගාල්ලේ පුරපැතුමාගේ නඩුව කළා තියෙනවා. මාතරට ගියාම මාතර ඒක ලංකාව පුරාම යන තැන්වල ඒගොල්ලන්ගේ නඩුවලට සහ ඒ පක්ෂයේ නඩුවලට සම්බන්ධ කටයුතු කරලා ඉන්න මට ඇතුලෙන් හැමෝම මාව දන්නවා. කිසිම ප්‍රතිරෝධයක් නැහැ. ඊටාත්ම සහෝදරත්වයේ දෑතක් තමයි මට දියුම් කරන්නේ. නමුත් අර ඔබ කියපු ආකාරයට මුලින් අහපු ප්‍රශ්නේ හැටියට මේක ඊටාත්ම සංවිධානාත්මක පිරිසක්. යම් යම් හේතු මත අනවශ්‍ය විදියට මම පොඩක් කම්පා වෙලාටපත් වුණා. මිනිස්සුන්ගේ දැන් මෙච්චර අපි මම කවදාවත් මේ ශේෂ්ත්‍රයේ නොහිටපු එහෙම නැත්නම් හැංගිලා හිටපු සැඟවිලා හිටපු මිනිස්සෙක් නෙවෙයිනේ. මම සම්පූර්ණයෙන්ම හැමදාම පොදුවේ විනිවිද පෙරෙන විදියට එළියෙන් හිටපු එක්කෙනෙක්. ඉතින් මට චෝදනා අනවශ්‍ය විදියට චෝදනා කරන්න මම කොහොමද දන්නේ ඒක එහෙම කරන්න පුළුවන් වෙන්නේ. මොකද මම මගේ භාවිතය මම ඉන්නේ කොහොමද මම කතා කරන්නේ කාටද මම පෙනී ඉඳලා තියෙන කඳවුර මොකද්ද මම දවසේ පැය ගාන මේ වැය කරන්නේ කොහොමද සහ මම මේ එක එක දේ සම්බන්ධයෙන් පැහැදිලිව අරගෙන තියෙන ස්ථාවරය මොකද්ද? දැන් මම එහෙම මුස්ලිම් ජන සමාජයේ අපි කියමු අන්තවාදීට සම්බන්ධයි කියලා එහෙම නැත්නම් උදව් කරනවා කියලා. එහෙනම් මුස්ලිම් මිනිස්සු මාව උස්සගෙන යන්න එපා වෙනම තැනකට. එහෙම නෙවෙයිනේ. මට ආවේ මුල් කාලේදී ලොකු විරෝධයක් ආවේ මුස්ලිම් සමාජය තුලින්නේ. මම මේ රාජපක්ෂ කඳවුර වෙනුවෙන් ඉන්නවාය මුස්ලිම් මිනිස්සුන්ව පාවලා දෙනවයි කියලා. ඉතින් මේකවත් තේරුම් ගන්න එපා. ඉතින් යම් වෙලාවකට පොඩි මට වඩා මගේ පවුලට කලකිරීමක් තියෙනවා. මේ මොකද මේ දෙපැත්තෙම බැනුම් ආගෙන මෙච්චර හොඳ රස්සාවක් තිබිලා කියලා. නමුත් එහෙම කරන්නත් බෑනේ. අපිට ඔබ කියපු ආකාරයට සහ අපි හඳුනගෙන තියෙන ආකාරයට බහුතර ජනතාව මේක තේරුම් අරන් තියෙනවා. නමුත් ඔබ කියපු ආකාරයට තරහ සංවිධානාත්මක කොටසක් ඉතාමත්ම පහත් ආකාරයට අනවශ්‍ය දෙයක් උලුප්පගෙන ඉන්නොයි කියලා මට පේනවා. හොඳයි. අධිකරණ ඇමතිවරයා ලෙස නෙමෙයි මේ ප්‍රශ්නෙට උත්තරයක් ලබා දෙන්න ඔබ ක්‍රියාකාරී දේශපාලඥයෙක් විදියට 2019 ජනාධිපතිවරණයේ මෙවර මැතිවරණයේ ශ්‍රී ලංකා දේශපාලනයේ සහ මැතිවරණයේ සාධනීය හැරවුම් ලක්ෂයක් කියලා රටේ බහුතරයක් කතා කරනවා. ඔබතුමා මේ හැරවුම් ලක්ෂය පිළිබඳව ඔබතුමාගේ මතය සඳහන් කරොත්? ඔව් ඉතාමත්ම හොඳ ලක්ෂණයක් ඒක තමයි. අර මම විශ්වාස කරන්නේ නැහැ කිසිම රටක රජුන් තනන්නන් ඉන්න හොඳ නැහැ. රජුන් තැනිය යුත්තේ 50.1% ඡන්දය දෙන පොදු ජනතාව. ඒක ඉතා හොඳම ලක්ෂණයක්. ඒක කවුරුවක්වත් කියන්න හොඳ නැහැ අපි තමයි තීරණය කරන්නේ මේගොල්ලෝ තීරණය කරන්නේ කියන එක. ඉතින් ඒ පැත්තෙන් බලනකොට ඒ ප්‍රධාන පක්ෂ ධාරාවකින් ඡන්දය ඉල්ලලා මේ රට බහුතර ජනතාව බහුතර කියන එකෙන් මම අදහස් කරන්නේ මේ ප්‍රධාන ජන වර්ගය නෙවෙයි පොදුවේ රටේ බහුතර ජනතාව විසින් තීරණය කරගන්නට හැකියවීම ලොකු හැරවුම් ලක්ෂයක් කියලා මම හිතනවා. දෙවෙනි හැරවුම් ලක්ෂය තමයි ඔබතුමිය කියපු ආකාරයට 2019 ජනාධිපතිවරණයේදී දේශපාලනයට කිසිසේත්ම සම්බන්ධ නොවිච්ච ජනාධිපතිවරයෙක්ව තෝරගෙන අලුත් විදියට හිතන්න පුළුවන් සංස්කෘතියක් ඇති කරගත්තපු එක. ඒ අතින් බලනකොට සාධනීයයි මේ මැතිවරණ දෙක. හොඳයි. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන් සහ මේ ප්‍රථම වැඩසටහන විශේෂයෙන් මේ සජීවීව පැය දෙකකට ආසන්න කාලයක් අපිත් සමගින් වැඩ බාර ගන්නට මත් වෙන ඔබතුමා සංවාදයට එකතු වෙමු ජාතික රූපවාහිනියත් එක්ක. අපි ප්‍රාර්ථනා කරනවා මෙතුවක් කාලයක් අපි මේක කරාද අරක කරාද කියලා පසුවිපරමකට යද්දී වෙලා තිබුණේ නැහැ ගොඩක් දේවල්. හැබැයි ඔබතුමා අතින් මේ දේවල් සිදු වේවි කියන 100% විශ්වාසය අප තුල තියෙනවා. එය සාක්ෂාත් කර දෙන්න කියන ඉල්ලීම තමයි අපි ඔබතුමායින් කරන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අද දවසේදී අපි කතා බහ කරේ වර්තමානයේ අභිනවයෙන් පත් වුණා වූ අධිකරණ අමාත්‍යතුමන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමන් සමගින්. අපි සූදානම් වෙන්නේ අදට මහජන දිනයෙන් සමුගෙන යන අපි ලබන සතියේදීත් ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා.